අද අපේ දෙවෙනි දවස නේද? අපි කරගෙන හිටියේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපේ පාඩමේ මම දක්වන කොටස් හතරක් තියෙනවා. ඒතර ඔය කොටස් හතරෙන් පළවෙනි කොටස අර්ධ සන්නායක සහ සංදි ඩයෝඩ කියන කොටස අපි කිසියම් ප්‍රමාණයකදී අවසන් කරේ. ඇත්තටම අපි ගිය සතියේ අර්ධ සන්නායක කියන කොටස අවසන් කරා. අද අපිට සංදි ඩයෝඩ කියන කොටස ආරම්භ කරන්න තමයි තියෙන්නේ. ඒකට අපිට අදත් මේ පළවෙනි කොටස ඉවර කරන්න කලින් පුළුවන් ප්‍රමාණය අපි කරමු. අපිට ලබන සතියේ අනිවාර්යෙන් මේ පළවෙනි කොටස අර්ධ සන්නායක සහ සංදි ඩයෝඩ කියන කොටස අවසන් කරන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි ගිය සතියේ අන්තිමට කරපු එකත් පොඩ්ඩක් මතක් කරලා ඉස්සරහට යමු. ගිය සතියේ අපි පීඑන් සංඛ්‍ය ගැන කතා කරා නේද? ඒ කියන්නේ අර්ධ සන්නායකයක් අරගෙන එක පැත්තක් p වර්ගයේ වෙන විදිහට අනිත් පැත්ත n වර්ගයේ වෙන විදිහටත් මාත්‍රණය කළොත් ඒ සංදි දෙක අතර p හා n අතර ඇති වෙනවා අපි කියව මොකක්ද ඒකට කියේ ආයත ප්‍රදේශයක්. ඒතරේ ආයත ප්‍රදේශය ඇති වෙන ආකාරය අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඒ වගේ මේ ආයත ප්‍රදේශයේ ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් නේ. ඒ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ n පැත්තේ සිට p පැත්තට. n පැත්තේ සිට p පැත්තට. මේ වල දැන් ඔයාලට පෙන්නලා තියෙන රූපෙත් ඒ විද්‍යුත් ක්ෂේත්‍රය විශාල ඊතල වලින් පෙන්නලා තියෙනවානේ. වම් පැත්තට වල. එතකොට මේ pn සංදය හරහා විභවය කොහොමද වෙනස් වෙන්නේ කියන එකට ප්‍රස්තාරිකුත් අපි ගිය සතියේ අන්තිමට අරගන්න නේද? p ප්‍රදේශයෙන් දැන් අපි අරගෙන p ප්‍රදේශයෙන් නේද? p ප්‍රදේශය තුල විභවය නියතයි. p ප්‍රදේශය තුල විභවය නියතයි. හැබැයි ආයත ප්‍රදේශය තුල මේ ඍණ පැත්තට වඩා ධන පැත්ත විභවය වැඩි කියන විභවය ටික වැඩි වෙනවා කියලා. ඊට සාපව n පැත්තේ විභවය නියතයි. එතකොට උක තමයි විභවය වෙනස් කරලා එතකොට මේ ආයත ප්‍රදේශයන්ව විභවාන්තරයක් නේ. ඒ විභවාන්තරයට අපි නමකුත් ගිය සතියේ දුන්නා. මොකක්ද? ඉතින් VB කියන එක කියන්නේ අපි එකට කිව්වා බාධක විභවය කියලා. එතකොට ඔය බාධක විභවය ප්‍රස්ථාර පෙන්වන්න කරන්න පුළුවන් නේ. ප්‍රස්ථාරේ ওই බාධක විභවය කොහොමද පෙන්වන්නේ? අන්න විශේෂයෙන්නේ බාධක විභවය තමයි. බාධක විභවය කියන්නේ පැත්තේ විභව අතර වෙනස. එතකොට ඒ බාධක විභවය අපි ඉංග්‍රීසියෙන් කියන potential barrier විභව බාධකය. ඒ බාධක විභවය රඳා පවතින්නේ. මෙන්න මේ කොටස මම ගිය සතියේ කියලා දුන්නා. ඔය බාධක විභවය රඳා පවතින්නේ ඔය සංදි ඩයෝඩය නැත්නම් pn සංදිය නිර්මාණය කරන්න අපි ඊටා කරන්නේ මොකක් හරි නිසංග අර්ධ සන්නායකයක් වර්ගයක් එක්ක සිලිකන් කැවැල්ලක් අරගෙන
මාත්‍රණය කරලා තමයි ඔක හැදුවේ. එහෙම නැත්නම් අපි ඔක ගන්න ජර්මේනියම් කැබල්ලක් අරගෙන මාත්‍රණය කරලා ඔක හදනවා. ඉතින් අර සිලිකන් කැබල්ලක් අරගෙන හරි ජර්මේනියම් කැබල්ලක් හරි අරගෙන ඔය විදිහට මාත්‍රණය කරලා පීඑන් සංඛ්‍යා හැදුවට පස්සේ ඒක හැදෙන ආයත ප්‍රදේශයේ බාධක විභවය රඳා පවතින්නේ ඒ අපි පාවිච්චි කරපු නිසංග අර්ධසන්නායකී වර්ගය. කියන උදාහරණයක් ගත්තොත් අපි සිලිකන් කැබල්ලක් අරගෙන ඔක නිර්මාණය කරා නම් ඔය බාධක විභවය වෝල්ට් 0.8ක් තමයි වෙන්නේ. අපි ජර්මේනියම් කැබල්ලක් අරගෙන ඔක නිර්මාණය කරොත් එතකොට හැදෙන සංඛ්‍ය හරහා පවතින විභවාන්තර කියන්නේ බාධක විභවය වෝල්ට් 0.3ක් තමයි වෙන්නේ. ඒකට ඒක සිලිකන්ද ජර්මේනියම්ද කියන එක මත තමයි ඒ බාධක විභවය රඳා සාමාන්‍ය ගණන් කරලා කරත් උක මතක තියාගන්න එක හොඳයි. හරි. ඊට පස්සේ පීඑන් සංඛ්‍යාවේ විභවය වෙනස් වෙන ආකාරය උක තමයි. ඊට පස්සේ ඊළඟට බලමු පීඑන් සංඛ්‍යාවක කොහොමද තීව්‍රතාව වෙනස් වෙන්නේ. මේකත් මම ගිය සතියේ කතා කරා. ඒ වුණාට අර ගෙදරට දීපු ගණන් වල හතරවෙනි ගාන. ඒ හතරවෙනි ගාන ළමයි ආපහු අහලා තිබ්බා කීප දෙනෙක්. ඒක තේරුන්නේ නැහැ කියලා මේ ඒකේ අහලා තිබ්බේ ඔන්න ඔය ප්‍රස්ථාරය මොකක්ද කියන එක තමයි. පීඑන් සංඛ්‍යාවක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රස්ථාරය. ඉතින් අර ඒක තේරෙන්නේ නැති වෙන්න ඒක හේතුව තමයි ඔයගොල්ලෝ අර ක්ෂේත්‍ර බලන ඔය හරියට තේරලා නැති ඉන්න වෙන්නේ නැති. නැත්නම් මේක බොහොම සරල දෙයක්. අපි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම එකක්. ඔක ඔය පැත්තකින් ඇඳලා පෙන්නන්න. මේ જાතියේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ જાතියේ විද්‍යුත් ක්ෂේත්‍රයට අපි කියනවා විශේෂ නමක් කියනවා. සමාන්තර රේඛා නේද? සමාන දුරින් පිහිටි සමාන්තර රේඛාත්මක විද්‍යුත් ක්ෂේත්‍රයකට අපි කියනවා මොකද්ද? වචනේ මොකද්ද? ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒතකොට ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක හැමතැනකම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සමානයි. එතකොට මෙන්න මේ ආයත ප්‍රදේශයේ ඇතුලේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයත් ඔයගොල්ලන්ගේ රේඛා ඇදලා තියෙන විදිහ දැක්කම තේරෙනවා. මොකද්ද? ඒ බල රේඛා සමාන දුරින් තියෙන සමාන්තර රේඛා. එහෙනම් ආයත ප්‍රදේශයේ තුල තියෙන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය. එහෙනම් ආයත ප්‍රදේශයේ තුල තියෙන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයන් නම් ඒ ආයත ප්‍රදේශයේ හැමතැනම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව නියත වෙන්න ඕන. ඉතින් අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය ප්‍රස්ථාරයක් කරගත්තොත් එතකොට P ප්‍රදේශයේ ඔයගොල්ලෝ රූපේ දැක්කමත් වෙනවා කිසිම බල රේඛාවක් මොකුත් නැහැ. කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ P ප්‍රදේශයේ. එතකොට තීව්‍රතාව බිඳුව. මැද ආයත ප්‍රදේශය තුල විද්‍යුත් බල රේඛා තියෙනවා. ඒවා සමාන්තරයි. සහ සමාන දුරින් තියෙනවා. ඒ කියන්නේ ආයත ප්‍රදේශයේ තියෙන්නේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයන් නම් ආයත ප්‍රදේශය තුල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව නියත වෙන්න ඕන. හරිනේ. ඊට පස්සේ n ප්‍රදේශයට ගියොත් n ප්‍රදේශයේ විද්‍යුත් බල රේඛා මොකුත් නැහැ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. එතකොට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. එතකොට ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි අර්ධ සන්නායක පීඑන් සංඛ්‍යාවක තීව්‍රතාව වෙනස් කරන්න ලැබෙනවා. ඉතින් ඕකත් අර තේරුම් ගන්නවා නම් කටපාඩම් කරගත්තත් කමක් නැහැ ඔය. තේරෙනවද? ඔය දාලා නේ පිටින්. උගුරන් විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම් කරන ජලම බෑවල නම් මාවි වගේ නම් ඔබ මතක තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ඕකේ තව ගැටලු තියෙනවා නම් අපෝ මට කෝල් එකක් දීලා හරි අහන්න මම කියලා දෙන්නම් වෙනම ඒ අදාළ අයට. අපි දැන් ඉස්සරහට යමු අපිට අදාළ අපේ පාඩමට යමු. හරි. කොටස සංදි ඩයෝඩ්. තව දෙයක් අර සමහර ළමයි මගේ ඉංග්‍රීසි වචන ඉල්ලුවා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න ළමයි වෙන්න ඇති. ඉතින් මම මේ අද ඉන්න කරන හැම එකටම මාතෘකාවලට ඒ අදාළ ඉංග්‍රීසි වචන ටික මම මේ මාතෘකාවත් එක්ක මම දානවා. හරි. එතකොට සංදි ඩයෝඩය අපි ඉංග්‍රීසියෙන් කියනවා ජන්ක්ෂන් ඩයෝඩ්. ඉතින් අපි බලමු මොකද්ද මේ සංදි ඩයෝඩ් කියන්නේ. දැන් අද කරන කොටස පොඩි කොටසක්. මේක හොඳට තේරුම් ගත්තොත් හරියට ලේසි වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් අද ටික කොහොම හරි හොඳට ගොඩ දාගන්න. අපි එතකොට ඉස්සරහට හරිය ලේසි. බලමු මොකද්ද ඩයෝඩ් එක කියන්නේ? හරිම සරලයි. බලමු. PN සංදියකට අග දෙකක් සම්බන්ධ කිරීමෙන් සංදි ඩයෝඩ් අර PN සංදිය කියන නේද? ඕකනේ. මේ P පැත්තක් තියෙනවා N පැත්තක් තියෙනවා මැද ආයත ප්‍රදේශයකුත් තියෙනවා. ඉතින් අපි කරලා තියෙන්නේ ඔක දෙකේ වලට මේ කම්බි කැලි දෙකක් සෙට් කරලා. එච්චරයි. එතකොට ඔන්න ඔය විදිහකට අපි කියනවා ඩයෝඩයක් කියනවා. නැත්නම් සංදි ඩයෝඩයක් කියනවා. හරිද? ඒකට PN සංදියක දෙකේ වලට කම්බි කැලි දෙකක් සෙට් කරනවා අපි PN සංදිය. ඊට පස්සේ මේකේ P පැත්තට අපි කියනවා ඇනෝඩය කියලා. N පැත්තට කියනවා ඇනෝඩය කියලා. ඔය මතක තියාගන්න. N පැත්ත කියන එක කියන්නේ ඇනෝඩය කැතෝඩය කිය තමයි ගණන් හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇනෝඩය කියන්නේ P පැත්ත, කැතෝඩය කියන්නේ N පැත්ත. එතකොට ඕකේ සංකේතය තමයි ඔය තියෙන්නේ. ඩයෝඩයට අපි පාවිච්චි කරන සංකේතය. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න නේද? ඇනෝඩය කියන්නේ ත්‍රිකෝණයක පාදයේ තියෙන පැත්තට තමයි ඇනෝඩය. එතකොට නේද? රේඛා ඉරක් අහලා තියෙන්නේ කැතෝඩයේ තියෙන පැත්ත. නැත්නම් N පැත්තට. ඒකට ඔය පැති දෙක අඳුර ගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. ඉතින් අපි ඉස්සරහට ඔය සංකේත තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔක තමයි ඩයෝඩේ සංකේතය. ඉතින් ඔය ඩයෝඩයක් පිටින් බැලුවොත් ඒක ඔක තමයි ඩයෝඩේ බාහිර පෙනුම. පිටින් බැලුවොත් අගල දෙකක් තියෙනවා මැද සිලින්ඩර් ආකාර කොටසක් තමයි තියෙන්නේ කළු පාටයි. හැබැයි ඕකේ දැන් ඇනෝඩේ කැතෝඩේ අඳුර ගන්න කරලා තියෙන්නේ ඕකේ තියෙනවා නේද? රිදී පාට රේඛාවක් එක පැත්තකනේ. ඒ මං ඉතලයක් ගන්න පෙන්නලා තියෙන්නේ. ඔන්න ඔය රේඛාව ඇඳලා තියෙන්නේ කැතෝඩේ පැත්තේ. නේද? ඒක ඒකෙන් කැතෝඩේ අඳුර ගන්න රේඛාව තියෙන්නේ කැතෝඩේ පැත්තේ. එහෙනම් අනිත් පැත්ත ඇනෝඩය වෙනවා. ඒකට දැන් අපි කරේ සංදි ඩයෝඩයක සංකේතය දුන්නොත් මේ සංකේතයයි බාහිර පෙනුමයි සහ ඇනෝඩේ කැතෝඩේ හඳුනා ගැනීමයි තමයි අපි කරේ. ඒකට ඔය ටික දැන් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඔබලා ගෲප් එක උදා තියෙනවා. views එකේ තියන්නේ රූපේ. ටියුට් එකේ නැහැ සංකේතේ මම කියන්නේ පැත්තක පොලේකින් හරි කමන්න නැත්නම් ටියුට් එකේ සංදි ඩයෝඩ් කියන මාතෘකාව ගාවෙන් හරි කමන්න පොඩ්ඩක් ඔය පරිපත රූප සටහන ඇඳ ගන්නකො. මොකද අපි ඉස්සරහට ගණන් ගන්නදී ඕක ඔයගොල්ලන්ට ඔය ටික අමතක වුණොත් පැටලෙයි. ඔන්න ඔය රූපේ පරිපත රූප සටහන විතරක් පැත්තකින් ඇඳලා තියාගන්න පොළ කැල්ලක හරි කමන්නේ. ඇඳලා
ඇනෝඩයයි කැතෝඩයයි නම් කරගන්න. ඊට පස්සේ P පෙදෙසයි N පෙදෙසයි ඒකම නම් කරගන්න. අපි ඒලා කරගෙන ඇනෝඩය කැතෝඩය කින්ද ළඟ ඇදලා පැත්තකින් තියාගන්න. ඇනෝඩය කියන්නේ මොන පැත්තද? කැතෝඩය මොන පැත්තද? හරි නේද? රූපය ඇඳගත්ත නේද? මේ පරිපත රූප සටහන විතරක් ඇඳගත්තා නැති. ඔය මම කොටු කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඩයෝඩ් එක ක්‍රියාකාරී අවස්ථාව. එතන ඩයෝඩ් එකට තියෙනවා ක්‍රියාකාරී අවස්ථා දෙකක්. අපි එකට කියනවා පෙරණ අනිත් අවස්ථාවට අපි කියනවා පසු නැඹුරු අවස්ථාව කියලා. දැන් මොකක්ද මේ පෙර නැඹුරු කියන්නේ? මොකක්ද පසු නැඹුරු කියන්නේ? කියන එක අපි බලමු. ඉස්සෙල්ලාම අපි පෙර නැඹුරු අවස්ථාවට කියන්නේ ඩයෝඩය ක්‍රියාත්මක වෙද්දී ක්‍රම දෙකකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ක්‍රම දෙක මොනවාද? කියන එක තමයි අපි කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම පෙර නැඹුරු අවස්ථාව බලමු. කොහොමද ඩයෝඩයක් පෙර නැඹුරු අවස්ථාවට පත් කරන්නේ කියලා බලමු ඉස්සෙල්ලා. මොකද කියන්නේ? සංදි ඩයෝඩයක P පෙදෙස. ඔය P පෙදෙස කියන්නේ ඇනෝඩය නේ. සරල ධාරා ප්‍රභවයක ධනාත්මකයට N පෙදෙස ඍණාත්මකයට සම්බන්ධ කිරීමෙන් ඩයෝඩය පෙර නැඹුරු කරනු ලබනවා. අන්න පෙර නැඹුරු කරන විදිය. මොකක්ද කරලා තියෙන්නේ? ඔය රූපේ තියෙන P පෙදෙස සම්බන්ධ කරනවා ධනාත්මකයට. දැන් මේ පහළ රූපේ බලන්න එහෙමනේ සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ධනාත්මකය සම්බන්ධ කරලා තියෙනවා P ට. කෝෂයේ ඍණාත්මකය සම්බන්ධ කරලා තියෙනවා N ට. ඉතින් ඔන්න ඔය විදිහට ඩයෝඩයක් සම්බන්ධ කරොත් අපි කියනවා ඒක පෙර නැඹුරු කරපු ඩයෝඩයක්. ඒ කියන්නේ සාපේක්ෂව ගත්තොත් P වල විභවය ධන ඒ ධනාත්මකයට සම්බන්ධ කරලා තියෙන්නේ. N වල විභවය ඍණ. ඉතින් ඕක පෙර නැඹුරු කරපු ඩයෝඩයක්. ඉතින් ඔය වෙලාවේ බලන්න මම මේ ධාරාව ගණනවත් ඇදලා තියෙනවා. ඇත්තටම අවස්ථාවේ ධාරාව ගණනවා අපි ඒක ඔය ධාරාව ගණන්නේ කොහොමද කියන එක දැනට පොඩ්ඩක් අමතක කරන්න ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද අපි මේ කොටස පෙර නැඹුරු අවස්ථාව තව කතා කරනවා. ඉතින් පෙර නැඹුරු කරනවා කියන්නේ මොකද්ද කියන එක විතර ඔබට මතක තියාගන්න නැහැ. ඇනෝඩය ධනාත්මකයට කැතෝඩය ඍණාත්මකයට සම්බන්ධ කරන එක තමයි පෙර නැඹුරු කරනවා කියන්නේ. බලමු ඔබ ගැන තවදුරටත් කතා කරන්න. ඔන්න දැන් මේක තමයි ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕන. ගොඩක් අයට තේරුම් ගන්න බැරි වෙන දේ මේක. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුළුවන් අයටත් මේක හරියට තේරුම් ගත්ත ළමයි අඩුයි. බලන්න ඒකෙන් හොඳට අහගන්න. ඒක තේරුම් ගන්න බැරි නෑ හැමෝටම පුළුවන්. ඉතින් හොඳට අහගන්න මේ කොටස. මෙතන වම් පැත්තේ උඩ මම පොඩි අවශ්‍යතාවයක් ලියලා තියෙනවා. V කුඩයි VB වෙනවද කියලා. මොකක්ද ඒ කියන්නේ එක පොඩ්ඩක් ඉස්සරහට බලමු. එතකොට ඔය දැන් දීලා තියෙන රූපේ බලන්නකෝ. ඕකේ තියෙනවා සංදි ඩයෝඩයක්. මැද නේද? ආයත ප්‍රදේශයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ආයත ප්‍රදේශයේ P පෙදෙසට ආසන්නව ඍණාත්මක විභවයක ඉන්නේ. N පෙදෙසට ආසන්නව ධන විභවයක පවතිනවා. එතකොට අපි බැටරිය අරගෙන ඔන්න බැටරිය. බැටරිය ධන ඍණාත්මක වෙලා තියෙනවා.
ඔය V කියලා දීලා තියෙන්නේ බැටරියෙන් සපයන විභවාන්තරය. කෝෂයෙන් සපයන විභවාන්තරය. එතකොට අපි ඔන්න පෙරහැඟුරු කරනවා. හරිනේ. ධනාත්මය සම්බන්ධ කරනවා ඇනෝඩ් P පෙන්සිල. ඍණාත්මය සම්බන්ධ කරනවා N පෙන්සිල. එතකොට ඔන්න ඩයෝඩය අපි පෙරහැඟුරු කරනවා. ඕනේ නෙමෙයි. දැන් බලමු. දැන් මම අර කියලා VB මේක ලකුණු කරන්න යනවා. බලන්න VB ලකුණු දෙකේ තේරුණා කියලා. ඔන්න VB ලකුණු කරා. ඔය VB කියන එක කියන්නේ 0.7යි නේ. සිලිකන් ඩයෝඩ් එක නම් 0.7. ඒක තියෙන්නේ හායිත ප්‍රදේශයේ. ඍණට වඩා ධනවල විභවය වැඩි. ඒකින්ද ඊතලය මම ඍණ පැත්තෙන් පටන්ගෙන ධන පැත්තට තමයි එන්නේ. ඔන්න VB ලකුණු කරා. ඒ ඊතලය මන් දැම්මේ විභවය වැඩි වෙන පැත්තට. ඒක ඍණ සිට ධනට ඊතලය දැම්මේ. ඒකට ඒක ඒ දිශාවට 0.7ක විභව නැත්මක් විභවයේ වැඩි වීමක් තියෙනවා. හැබැයි දැන් P පෙදෙස කෝෂයේ ධනත්වයට සම්බන්ධ කරපු හින්දා සංදි ඩයෝඩයේ වම් කෙළවර ධන විභවයක් ගන්නවනේ. සංදි ඩයෝඩයේ දකුණු කෙළවර ඍණ විභවයක් ගන්න. අය කෝෂයේ ධන ඍණ අග්‍ර දෙකට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතනින් ධන විභවයකට එනවා. මේ අග්‍රයෙන් මේ කෙළවර ඍණ විභවයක් ගන්න. එහෙම දෙයක්වත් වෙනවා. එතකොට ඔය කෝෂය මගින් ඇති කරනවා නේද? V කියලා විභවාන්තරය. ඒ විභවාන්තරය තියෙන්නේ ඔන්න ඔය දිශාවට නේද? වම් පැත්තට නේද? ඇයි? කෝෂයේ ලාභයේ කෝෂයේ ධනක් තමයි කෝෂයේ මගින් ඇති කරන විභවාන්තරය පවතින්නේ. ඒක මම VB උඩින් V කියලා දීලා තියෙන වම් පැත්තට. එතකොට ඔයාලට තේරෙන්න ඕන ආයත ප්‍රදේශය තුළ නිර්මාණය වෙච්ච විභවාන්තරය අපි කෝෂය මගින් ඇති කරපු විභවාන්තරයේ දිශාවයි දෙපැත්ත ප්‍රතිවිරුද්ධයි. ඒ හැම වෙලාවෙම ඍණ සිට දාන්න තමයි තියෙන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවලට විභවාන්තර දෙකක් වදින ඇති වෙනවා. එහෙනම් ඇත්තටම මෙතන තියෙන විභවාන්තරය මොකක්ද? ආයත ප්‍රදේශය. V ඍණ විලය වැඩි එකකින් අඩු කරන්නේ. දැන් අපි මේ සලකපු අවස්ථාවේ අපි උපකල්පනයක් කරා V ට වඩා dV අඩු කියලා. නේද? V ට වඩා නම් VB වැඩි කියලා. නම් දෙකේ වෙනස ගත්තොත් VB ඍණ තමයි. එතකොට ඒක තියෙන්නේ දකුණු පැත්තට. හරිනේ. VB ගේ පැත්තට තමයි එතකොට විභවාන්තරය. හොඳයි. දැන් ඔයගොල්ලන් කරපු ටික තේරුණා නේද? එතකොට අපි මොකද ආයෙම ඕනනම් ඔය ටික පොඩ්ඩක් කරගෙන ඉන්න. ආයත ප්‍රදේශයේ තුල ඍණ පැත්ත ඉඳන් ධන පැත්තට VB බාධක විභවය දෙනවා. ඊට පස්සේ කෝෂය මගින් ඩයෝඩය හරහා ඇති කරනවා කෝෂයේ විද්‍යුත් ගාමනය V කියමු. එතකොට දැන් ඕකේ තියෙන සමන විභවාන්තරය ඔය දෙන්න VB.
දැන් තව දෙයක් වෙනවා. දැන් මේක හොඳට බලන්න. මම මේක දැන් ඇඳලා පෙන්නන්නේ. කෝෂය මගින් නැති කරන ධන විභවය. මෙන්න මේ විභවය. මෙන්න මේ ධන විභවය නිසා ඒ ධන විභවය මොකද කරන්නේ මේ n ප්‍රදේශයේ තියෙන ඉලෙක්ට්‍රෝන n ප්‍රදේශයේ තියෙන ඉලෙක්ට්‍රෝන එයා අදින ආකර්ෂණය කරනවා කිසියම් ප්‍රමාණයකින් අගන එකක් නෙවෙයි ඔක්කොම ආකර්ෂණය කරනවා අන්න විදිහට ආකර්ෂණය කරනවා ඊට පස්සේ අපි ගත්තොත් මේ ඍණ ප්‍රදේශ මෙන්න මේ ඍණ විභවය මගින් p ප්‍රදේශයේ තියෙන කුහර ආකර්ෂණය කරනවා නේද ප්‍රතිවිරුද්ධ ආරෝපණය කුහර ටික මේ පැත්තට අදිනවා කුහර ටික අදිනවා එතකොට මොකද්ද වෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන සහ ලං වෙන්න උත්සාහ කරනවා. එහෙනම් මොකක් වෙයිද කියන්නේ එතකොට? ඔය ආයත ප්‍රදේශයේ ටික ටික මොකද්ද වෙන්නේ? ආයත ප්‍රදේශය ටික ටික පොඩි වෙන්න ගන්නවා. තේරුණාද? හැබැයි මේ ආයත ප්‍රදේශේ නැති වෙන්නේ නැහැ. හේතුව අපේ විභවාන්තරය තාම මදි. අපිට පුළුවන් නම් BB-ට වඩා වැඩි විභවාන්තරයක් දෙන්න. ආයත ප්‍රදේශේ නැති වෙනකම් ඔය කුහරයි මේවයි මේ ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. හැබැයි දැන් ඉච්චර මේ බලයක් මේ ඉලෙක්ට්‍රෝන හා කුහර මත ඇති වෙන්නේ නැහැ. හැබැයි ආයත ප්‍රදේශයේ පොඩ්ඩක් හරි කෙටි වෙනවා. මොකද අර कोशे मगिन तिकरपु विभव धन विभवे निदास इलेक्ट्रॉन वम පැත්තට අදිද්දි ඍණ විභවයේ කුහර දකුණු පැත්තට අදිනවා. ඉතින් ඒකින්ද අර තිබ්බ ආයත ප්‍රදේශයේ පළල අඩු වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ආයත ප්‍රදේශයේ පළල අඩු වුණාට ආයත ප්‍රදේශෙ නැති උනේ නැහැ. එහෙනම් මේකේ ධාරාවක් ගන්න බෑ. ඒ ආයත ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝනක් නැහැ, නිදහස් ඉලෙක්ට්‍රෝනක් නැහැ, කුහරක් නැහැ. ඉතින් අර ආයත ප්‍රදේශය තාම තියෙන නිසා ඔය අවස්ථාවේ ධාරාවක් ගන්නේ නැහැ. ඉතින් ඒ සමානයි බිඳුවයි. ඔයාලට මතක තියාගන්න ඕනේ දෙයක් ගන්න දුකේ. ඩයෝඩයක් පෙර නැඹුරු කරාත් ගලත් ඩයෝඩේ कोशේ ඩයෝඩේ දෙකේවල විභවාන්තරය VB-ට වඩා අඩු නම් ඒකේ ධාරාවක් කරන්නේ නැහැ. දැන් අපි සිලිකන් ඩයෝඩයක් කිව්වොත් VB සමානයි 0.7යි නේද? එතකොට මේ कोशේ සපයන විභවාන්තරය වෝල්ට් 0.7කට මේකේ ධාරාවක් ගලන්නේ නැහැ කියන එක තමයි ඔයගොල්ලෝ දැනට මතක තියාගන්න. පෙර නැඹුරු වුණාට වැඩක් නැහැ. විභවාන්තරය 0.7ට වඩා අඩුයි. එහෙනම් ධාරාවක් ගලන්නේ නැහැ. ඔන්න පෙර නැඹුරු කොටස එකක් කියමු. මොකක්ද ඒ අවස්ථාව? ඩයෝඩයේ දෙකේ විභවාන්තරය 0.7ට වඩා අඩු අවස්ථාව. ඔන්න ධාරාවක් ගලන්නේ නැහැ. ඊළඟට අපි බලමු ඩයෝඩයේ දෙකේ විභවාන්තරය 0.7ට වඩා නැත්නම් BB-ට වඩා වැඩි හෝ සමානව මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපි ඉස්සල්ලාම මෙයාව පෙර නැඹුරු කරලා ඉමු. ඔන්න පෙර නැඹුරු කරා. දැන් කොහොම කරා මොකද වෙන්නේ? අපි දන්නවා දැන් කලින් ඉඳන්ම ආයත ප්‍රදේශය තුල දකුණු පැත්තට
බාධක විභවය තිබ්බා. ඕක සිලිකන් නම් 0.7 වෝල්ට්. ඊට පස්සේ P පෙදෙස ධන විභවයක තියෙන්නේ කෝෂයේ ධනින්දා ධනට සම්බන්ධ කරලා ඉඳලා N පෙදෙස ඍණ විභවයක තියෙනවා. මොකද කෝෂයේ ඍණාංගයට සම්බන්ධ කරපු නිසා. එතකොට දැන් කෝෂයෙන් සපයන විභවාන්තරය ඍණ සිට ධනටනේ කෝෂයේ වම් පැත්තට තියෙනවා ඩයෝඩය හරහා. හැබැයි දැන් වෙනස මොකද්ද? වෙනස තමයි කෝෂයේ විභවාන්තරයට වඩා කෝෂයේ විභවාන්තරය VB ට වඩා වැඩි. ඔය ඊතල දෙකේ දිගවල් වලින් පෙන්නනවා විශාලත්වය. හොඳයි. ඒකයි අර V ගේ ඊතලයේ ටිකක් දිග වැඩි කරලා යනවා. ඒකට අතන V විශාලයි VB. එතකොට එහෙනම් දැන් මෙතන තියෙන සමක නැත්නම් සපල විභවාන්තරය කියන්නේ V ඍණ VB. වම් පැත්තට තමයි තියෙන්නේ. ඒ V විශාලයිනේ VB ට වඩා. ඔන්න V ඍණ VB කියලා විභවාන්තරය. දැන් මොකද වෙන්නේ? දැන් අර හාරිත ප්‍රදේශය හරහා තියෙන විභවාන්තරයට වඩා වැඩි විභවාන්තරයක් ඩයෝඩය හරහා පවතිනවා. දැනුත් අර විදිහටම අර සිද්ධ වෙච්ච දේ වෙනවා. මොකද්ද? මේ කෝෂයේ මගින් P පෙදෙසේ තියෙන ධන විභවය මගින් මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය අදිනවා වම් පැත්තට අදිනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික පුළුවන් තරම් බලන්න ඔන්න ඔය පැත්තට ඇදිලා යන්න. මේ විභවයේ පදයක් තියෙනවනේ මේ ඉලෙක්ට්‍රෝන මත. ඒ පැත්තට යන්න තමයි බලන්නේ. එතකොට කෝෂය මගින් ඇති කරපු ඍණ විභවයේ තියෙන වෙන පැත්තේ මෙයා ඉතින් එයා මගින් මෙයා මොකද්ද කරන්නේ? අර P පැත්තේ තියෙන කුහර එයා දිශාවට ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවානේ. අදින්න බලන්න. අදින්න බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනයි කුහරයි දැනුත් ලං වෙන්න උත්සාහ කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයි කුහරයි ලං වෙන්න මේ ආයත ප්‍රදේශයේ පළල ටික අඩු වෙනවා. එතකොට ටික ටික ආයත ප්‍රදේශය පළල අඩු වෙලා එක වෙලාවක මේ ආයත ප්‍රදේශය නැත්තටම නැති වෙනවා. ඒක වෙන්නේ අපි සපයන විභවාන්තරය VB බාධක විභවාන්තරයට සමාන වෙන අවස්ථාවක්. ඇයි? මෙතන VB ට සමාන වෙන්නේ P ඍණ VB සමානයි නම් බිඳුවයි. ඒතර විභවාන්තරයක් නැති වෙනවා මත. ඒ කියන්නේ ආයත ප්‍රදේශයකුත් නැති වෙලා යනවා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ දැන්? ඔය දෙදෙනා මගෙන් ඇති කරන බලහින්දා ඉලෙක්ට්‍රෝනයි කුහරයි ටික ටික ලං වෙලා ආයත ප්‍රදේශය නැති වෙනකම්ම ඔයගොල්ලෝ ලං වෙනවා. ඕක වෙන්න නම් කෝෂයේ සපයන විභවාන්තරය බාධක විභවාන්තරයට වඩා එක්ක සමාන වෙන්න ඕන එක්ක ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒක ආයත ප්‍රදේශයේ දුණා කියන්නේ මොකක්ද? දැන් අර ඉලෙක්ට්‍රෝන වලට කුහර සමග නේද ප්‍රතිසංයෝජනය වෙන්න තිබ්බ අවස්ථාව දැන් පුළුවන් නේ. දැන් මේ බලන්න ප්‍රදේශයේ මොන ගත්තොත් ඒකට කුහර සමග එකතු වෙන්න පුළුවන්. කුහර සමග එකතු වෙලා ඕක හරහා විද්‍යුතය සංනයනය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වම් පැත්තට ගමන් කරයි කුහරයෙන් කුහරයට පැන ඊට සාපේක්ෂව කුහර දකුණු පැත්තට ගමන් කරනවා. දැන් ඔකේ ධාරාවක් ගලන්න ගන්නවා නේද? දැන් ඔකේ ඉලෙක්ට්‍රෝන යන්න බලන්නේ වම් පැත්තට. එහෙනම් ඩයෝඩය හරහා දකුණු පැත්තට ධාරාවක් ගලනවා. එතකොට පරිපත්තියේ ධාරාවක් ගලන්න නම්
අවශ්‍යතාවය මොකක්ද වෙන්නේ? ඩයෝඩයේ දෙකලවර විභවාන්තරය VB කියන්නේ වෝල්ට් 0.7ට වඩා වැඩි වෙන්න ඕන. ඒකට වෝල්ට් 0.7ට වඩා වැඩි වුණොත් ඒකේ ධාරාවක් ගන්න. වෝල්ට් 0.7ට වඩා අඩු වුණොත් ඒකේ ධාරාවක් ගලන්නේ නැහැ. ඒ වගේම වෝල්ට් 0.7ට වඩා අඩුයි නම් අර සාහිත ප්‍රදේශයක් නැති ඉතුරු වෙනවා. ඒකෙන් තමයි මේ ධාරාවට සම්බන්ධ මේ කුබරත් එක්ක එකතු වෙන්න බැරි. නැද තියෙනවා ආයත ප්‍රදේශය. යන්න බෑ නේද? හැබැයි V විශාලයි VB වුණොත් ආයත ප්‍රදේශය නැති වෙලා යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වලට කුමර සංඝ සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ඕකේ ධාරාවක් ගන්න පටන් ගන්නවා. ඉතින් ඔය ටික තමයි ඔයාලා තේරුම් ගන්න ඕන පෙර නැඹුරු අවස්ථාව පිළිබඳව. එතකොට අපි ගත්තොත් අපි ඒක සාරාංශයක් වගේ දාගත්තොත් දැන් අපි කතා කරේ තාම පෙර නැඹුරු අවස්ථාව ගැන විතරයි. පෙර නැඹුරු අවස්ථාවේ ඩයෝඩයේ දෙකලවර විභවාන්තරය අපි හිතමු VB සාමාන්‍ය ගණන් වල අපිට දෙන්නේ සිලිකන් ඩයෝඩ්. තේරුණාද? ගණන් වල අපිට දෙන්නේ සිලිකන් ඩයෝඩ්. එතකොට පෙර නැඹුරු අවස්ථාවේ අපි හිතමු VB සමානයි 0.7යි නම් මාතයි කියලා ගමු. එතකොට V කියන්නේ ඩයෝඩයේ දෙකලවර විභවාන්තරයේ 0.7ට වඩා අඩු ඩයෝඩයේ දෙකලවර විභවාන්තරය 0.7ට වඩා අඩු වුණොත් ධාරාවක් ගලන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? I සමානයි බිඳුව. ඒ වගේම ඩයෝඩයේ දෙකලවර විභවාන්තරයේ විශාලයි හෝ සමානයි 0.7ක් වුණොත් අන්න එතකොට ධාරාවක් ගලනවා. ඒ කියන්නේ I අසමානයි බිඳුව. ඉතින් ඕක තමයි දැන් අතන අපි කියලා දුන්නේ අර කුකරගෙන ඇඳලා පෙන්නුනේ ඒක වෙන විදිය. වෙන විදිය ඔයගොල්ලෝ හිමින්සරේ තේරුම් ගන්න. ඒ වුණත් සාරාංශය පෙර නැඹුරු අවස්ථාවේ ඩයෝඩයේ දෙකලවර විභවාන්තරයේ 0.7ට වඩා අඩු ධාරාවක් ගලන්නේ නැහැ. ඩයෝඩයේ දෙකලවර විභවාන්තරය 0.7ට වඩා වැඩි වුණොත් ධාරාවක් ගන්නවා. එතකොට පෙර නැඹුරු අවස්ථාවේ අපිට වෙන ගන්න තියෙන ওই ටික තමයි. හරිනේ. පොඩ්ඩක් ඕකත් පැත්තකින් ලියා ගන්න පොඩ්ඩක් කටුබලයක. සාමාන්‍ය අපි සිලිකන් ඩයෝඩ් තමයි ගණන් හදද්දි ගන්නෙ. ඒකට මේ සිලිකන් ඩයෝඩ් වල බාධක වේගය තමයි 0.7 වෝල්ට් කියලා ගත්තේ. එතකොට 0.7ට වඩා අඩු වුණොත් ධාරාවක් ගලන්නේ නැහැ. 0.7ට වඩා වැඩි වුණොත් ධාරාවක් ගලනවා. පොඩ්ඩක් ඔකේ සාරාංශය ඔයගොල්ලෝ ලියා ගන්න කොලේ කොලි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ගමන්. එතකොට ආයි මගදී මතක් කරගන්න. ලියාගත්තද? හරිනේ කට්ටිය ලියාගත්තනේ.
වගේ පළවෙනි එක හරි. පෙර නැඹුරුණා කියන ධාරාවක් යන්නෙම නැහැ. දශමාන්තයට වඩා අඩුයි නම් ධාරාවක් ගලන්නේ නැහැ. දශමාන්තයට වඩා වැඩි වුණොත් විතරයි ධාරාවක් ගලන්නේ. ඔක තමයි නිගමනය. දැන් ඔය අපිට ආපු නිරීක්ෂණ වලට අනුව අපි පොඩි ප්‍රස්තාරයක් අඳින් බලන්න. කොහොමද ඒක අඳින්නේ? මම මේක අවස්ථා දෙක වෙන වෙනම ගන්නවා. ඔය අවස්ථා දෙකම පෙර නැඹුරු අවස්ථා. රූප බැලුවම පේනව නේද? පෙර නැඹුරු නේද ඔය දෙන්න. පරිපත් දෙක උනේ. හැබැයි වම් පැත්ත එකේ මොකක්ද? සැපයන විභවාන්තරය VB ට වඩා අඩුයි. දකුණු පැත්තේ සැපයන විභවාන්තරය VB ට වඩා වැඩි. 0.5ට වඩා වැඩි. ඒතර අපි ඉගෙන ගත්තා සපයන විභවාන්තරය අපි හිතමුකෝ අපි VB යකේ කොට කියලා කොහොම කරමුකෝ මෙන්න මේ හරිය කියලා හිතමු VB කියන්නේ ඔන්න ඔක තමයි VB තේරෙනවද ඕකේ යකේ මන් දාන්නම් ඔක තමයි VB ඔක තමයි දශමාන්තරන් ඔන්න VB එතකොට විභවාන්තරයේ VB ට වඩා අඩු අවස්ථාවේ ධාරාවක් ගැලුවේ නැහැ නේද? එහෙනම් ඒ මොහොතේ අපේ ප්‍රස්ථාරය මොන වගේ ඉන්න ඕනද? ධාරාව බිඳුවයි ධාරාවක් ගැලුවේ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. හැබැයි විභවාන්තරය VB ට වඩා වැඩි වෙච්ච ගමන් ඔකේ ධාරාවක් ගන්න පටන් ගන්න එකපාරම. එතකොට එතනින් පස්සේ මොකද වෙන්නේ? ෂණිකව මේකේ ධාරාවක් ගන්න. එතකොට ඩයෝඩයක් පෙර නැඹුරු අවස්ථාවේදී විභවාන්තරයේ සමග ධාරාවේ ප්‍රස්ථාරය ඕක. අපි ඔකට කියනවා ධාරා වෝල්ටේජ් ලාක්ෂණික විභවාන්තරයේ VB ට එනකන් ධාරාවක් ගලන්නේ නැහැ. VB ට වඩා වැඩි වෙච්ච ගමන් එකපාරම ලොකු ධාරාවක් ගලන්න ගන්නවා. ඉතින් මොන ඔය වගේ ප්‍රශ්නයක් තමයි අපිට ඇන්දොත් එන්නේ ඔක මම ගත්තා. මොන ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. මොන ඔය වගේ නේද? දුර ඔයගේ තමයි VB. මොන ඔය VB කියන එක තමයි සිලිකන් වල නම් ඔක 0.7 වෝල්ට් ජර්මේනියම් වල නම් ඔක 0.3යි වෝල්ට් වෙන්නේ ඔන්න ඔය VB. මෙන්න මේ අගේ තමයි එහෙම වෙනස් වෙන්නේ. තේරුණා? සිලිකන් වල නම් 0.7ක් තියෙන්නේ ජර්මේනියම් වල නම් 0.3ක් වෙන්නේ ඕක. හරිනේ. ඒගොල්ලෝ ඔන්න පෙර නැඹුරු අවස්ථාව අපි කතා කරලා ඉවරයි. තේරුණාද? පෙර නැඹුරු එක හරියි. අපි දැන් බලමු පසු නැඹුරු එක මොකද්ද වෙන්නේ කියලා. කියනවා රිවර්ස් බයස් කියලා. පසු නැඹුරු. දැන් පෙර නැඹුරු එකේ අනිත් පැත්තේ නේද? පසු නැඹුරු කරන්නේ කොහොමද එහෙනම්? ඩයෝඩයක P පෙදෙස කියන්නේ ඇනෝඩය N පෙදෙස කියන්නේ කැතෝඩය ධනාග්‍රේටත් සම්බන්ධ කරලා තමයි ඩයෝඩය පෙර නැඹුරු නෙවෙයි පසු නැඹුරු කරන්නේ. ඩයෝඩය පසු නැඹුරු කරන්නේ. P පෙදෙස ඍණාග්‍රේටත් N පෙදෙස ධනාග්‍රේටත්. එතකොට පසු නැඹුරු කරපු ඩයෝඩයක් තමයි ඔය පහළ කියලා තියෙන්නේ. බලන්න එක තේරෙනවද කියන්නේ? හරි නේද? P පෙදෙස සම්බන්ධ කරලා තියෙන්නේ ඍණ. N පෙදෙස සම්බන්ධ කරලා තියෙන්නේ ධනාග්‍රේට. ඒකට ඔක පසු නැඹුරු කරපු ඩයෝඩයක්. ඒක ඔන්න පසු නැඹුරු කරන විදිය හරි. ඒ වගේම මේ අවස්ථාවේ මම ධාරාවක් ගලන්නේ
නැහැ කියලාත් මම ලකුණු කරලා තියෙනවා. හරි සමානයි බිඳුව කියලා. අපි බලමු එහෙනම් කොහොමද වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු. දැනට අසුනගුරු කරන විදිය තේරුණා නම් ඇති. P ප්‍රදේශ ඍණත්වයටත් N ප්‍රදේශ ධනාත්වයටත් තමයි සම්බන්ධ කරන්නේ. හොඳයි. දැන් අපි බලමු පසුනගුරු කරාම මේ ඩයෝඩේ ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද? අභ්‍යන්තරයේ මොකක්ද වෙන්නේ කියලා බලමු. ඉස්සෙල්ලා ඔන්න පසුනගුරු කරමුකෝ. ඔන්න P පැත්ත ඍණාත්වයට සම්බන්ධ කරා. N පැත්ත ධනාත්වයට සම්බන්ධ කරා. එතකොට අපි විභව බාධකය නැත්නම් බාධක විභවයේ කොහොමද ආයත ප්‍රදේශයේ තියෙනවා ඍණ සිට ධනට නේ ඊට පස්සේ හරිද Pn පැත්ත ධන විභවයේ තියෙන කෝෂයේ ධනාංගයට සම්බන්ධ කරලා P පැත්ත ඍණාංගයකදී ඍණ විභවයේ තියෙන මොකද කෝෂයේ ඍණ විභවයට සම්බන්ධ දැන් මේ කෝෂය මගින් ඇති කරන විභවාංශය V කියන එක නා කෝෂයේ ඍණ සිට ධනට තියෙනවා නේද කෝෂයේ ඍණ මෙතන කෝෂයේ ධන මෙතන ඒ ඍණ සිට ධනට ඇති වෙනවා V විභවාංශය අර උඩ මෙතින් අදින්න බැරිද මම උඩින් යනවා හරි පෙරටෝයි මේ V සහ VB දෙන්නම තියෙන්නේ එකම දිශාව. එහෙනම් සබල විභවාන්තරය මොකද්ද? දැන් VB ධන එකතු වෙනවා. ඒ එකම දිශාවක තියෙන්නේ එකතු වෙනවා. එතකොට මේ අවස්ථාවේ වෙන දේ බලනකොට දැන් මේ කෝෂයේ මගින් මේ ඩයෝඩය මත ඇති කරන ඍණ විභවය මෙන්න මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන ටික විකර්ෂණය කරනවානේ මේ ඉලෙක්ට්‍රෝන ටික මේ තල්ලු කරනවා ඍණෙන් ඍණ තල්ලු කරනවා ඉවතට තල්ලු කරනවා ඒ වගේම මේ ධන විභවය මේ කුහර ටිකත් ඉවතට තල්ලු කරලා දානවා විකාශනය කරනවා නේ ඒකත් ඔයගලන්ට තේරෙනවනේ ධන විකාශනය වෙනවානේ ඉවතට තල්ලු කරනවා මේ විදිහට විකාශනය කරනවා එහෙනම් දැන් මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන ටිකයි N ප්‍රදේශයේ තියෙන P ප්‍රදේශයේ තියෙන කුහරයි ටික ඈත් වෙන්න බලනවා ඒකට ඈත් වෙද්දී ආයත ප්‍රදේශයේ මොකක්ද වෙනවද දැන් ආයත ප්‍රදේශයේ ඉන්න විශාල වෙනවා ආයත ප්‍රදේශයේ විශාල වෙනවා ඒකට දැන් ආයත ප්‍රදේශයේ අපි නැති වෙන්නේ නැහැ තියෙන එකත් තව පළල් වෙනවා. ඒතර ආයත ප්‍රදේශයේ පළල වැඩි වෙනවා කියන්නේ කවදාවත් ඉලෙක්ට්‍රෝනයකට ආයත ප්‍රදේශය හරහා යන්න බැරි වෙනවා. ඔය එක පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝනයකට නේද? ආයත ප්‍රදේශයේ තුලින් ගිහිල්ලා කුහරයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන හැකියාව නැති වෙනවා. ආයත ප්‍රදේශයේ පළල් වෙන්න. ඒ කියන්නේ ඔගේ ධාරාවක් කරලා දෙනවා. ඔගේ ධාරාවක් කරලා කියන්නේ ආයත ප්‍රදේශයේ තියෙනකන් ධාරාවක් යන්න බෑ. ආයත ප්‍රදේශයේ නැති වුණොත් තමයි අර කලින් වගේනේ පෙර නැඹුරු අවස්ථාවේ දශම 4ට වඩා වැඩි වුණාම ආයත ප්‍රදේශයේ නැති වුණා. එතකොට ආයත ප්‍රදේශයේ නැති හින්දා ඉලෙක්ට්‍රෝන වලට කුහරත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ පසු නැඹුරු කරද්දී මොකද වෙන්නේ? ආයත ප්‍රදේශයේ කවදාවත් නැති වෙන තියෙන එකත් ලොකු වෙනවා විතරයි. ඒත් ඉලෙක්ට්‍රෝන වලට ආයත ප්‍රදේශය හරහා ගිහිලා සම්බන්ධ වෙන්න බැරි හින්දා මෙයාගේ ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඕන දේ මොකද්ද?
පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගන්නේ නැහැ ඩයෝඩ් එක. එතකොට දැන් ඔන්න අපි නිගමනයකට එන්න පුළුවන් පොඩිනේ. එන්න මේ වගේ එකකට දැන් ඩයෝඩ් එක ගත්තොත් කොටස් දෙකකට බෙදුවා. පෙර නැඹුරුයි පසු නැඹුරුයි. පෙර නැඹුරු අවස්ථාවේදී අපි කොටස් දෙකක් ගන්නවා. B කුඩයි VB. නම් මොකද කිව්වේ අපි? ධාරාව බිඳුවයි කියලා ගත්තා. ධාරාවක් ගලන්නේ. හැබැයි පෙර නැඹුරු අවස්ථාවේ V විශාලයි VB නම් මේ විශාලයි VB නම් මොකද කිව්වේ? ධාරාව ගලනවා කියන්නේ බිඳුව නෙවෙයි හරියක්. හැබැයි ඊට පස්සේ පසු නැඹුරු අවස්ථාව ගත්තොත් පසු නැඹුරු අවස්ථාවකදී මොකක්ද ධාරාව ගලන්නේ නැහැ කියලා නිගමනයකට ආන්නේ. ඒක ඔය ටික තමයි අපි ඉගෙන ගන්න. පොඩ්ඩ ඔය පසු නැඹුරු එකක් ලියා ගන්න පොඩ එක. පෙර නැඹුරු එක ඉස්සර ලියා ගන්නනේ. නේද? පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගලන්නේ නැහැ. ඒ ගලන්නේ නැත්තේ කොහොමද කියන එකත් අපි දැන් ඉගෙන ගන්නවා. හැබැයි ඔයාලගෙන් බැරි වෙලාවක් බහුවර්ණයක ඇහුවොත් ඩයෝඩයක් පසු නැඹුරු අවස්ථාවේදී ඩයෝඩයක් හරහා කිසිදු ධාරාවක් නොගල කියලා සත්‍යද අසත්‍යද කියලා ඇහුවොත් කිසිදු ධාරාවක් නොගලයි කියලා ලිව්වොත් ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඒකට හේතුවක් මම කියන්නම්. දැන් අපේ දැන් මෙච්චර වෙලාවකට අපි ඉගෙන ගත්ත එකේ හැටියට නම් පසු නැඹුරු අවස්ථාවේ නේ. පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මම ඒක ඇඳලා පෙන්නන්න අපේ රූපේ. දැන් අපි ගමුකෝ P පෙදෙස නේ. P පෙදෙස කියන්නේ බහුතර වාහකය කුහරනේ. ඒකනේ ඔය කුහර ටික ඇන්දේ අපි. හැබැයි මේ P පෙදෙසේ ඉලෙක්ට්‍රෝන නැද්ද? නැහැ. සුළුතර වාහක විදියට ඉලෙක්ට්‍රෝන පොඩි ප්‍රමාණයක් තියෙනවා. තේරුණාද? චුට්ටක් තියෙනවා. නැත්තේම නෑ. ඒ වගේම N පෙදෙසේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන උනාට N පෙදෙසේ කුහරත් කිසියම් ප්‍රමාණයක් තියෙනවා. තේරුණාද? චුට්ටක් තියෙනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? මේ ධන විභවය නිසා මගේ මොකක්ද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මත මේ පැත්තට බල ඇති වෙනවා. P පෙදෙසේ තියෙන සුළුතර වාහක ඉලෙක්ට්‍රෝන මත අර කෝෂයේ ධන විභවය මගින් ධන විභවය. ඉතින් ඒකින්ද ඔය ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සුළුතර වාහක විදියට තියෙන ඉලෙක්ට්‍රෝන වලට මේ ආයත ප්‍රදේශයේ විංගලා ගිහිල්ලා N පෙදෙසේ තියෙන කුහරත් සමග ප්‍රතිසංයෝජනීය වෙන්න පුළුවන්. එහෙනම් බහුතර වාහක වලට යන්න බැරි වුණාට සුළුතර වාහක වලට ප්‍රතිසංයෝජනීය වෙන්න පුළුවන්. මොකද අර කෝෂයේ ධන විභවයේ ඒ P පෙදෙසේ තියෙන සුළුතර වාහකය ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. මේ ආකර්ෂණ බලයෙන් ඔය ඉලෙක්ට්‍රෝන ටික ආයතන ප්‍රදේශයේ තියෙන රිංගලා ගිහිල්ලා
N පෙදෙසේ තියෙන කුහරවක එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ ධාරාව ඉතා කුඩා ධාරාවක්. ඇයි? මේ ධාරාව ඇති කරන්නේ සූත්‍ර වාහක වලින්. බහුතර වාහක හින්දා ඔගේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. සූත්‍ර වාහකෙන් හින්දා ඉතා කුඩා ධාරාවක් ඇති වෙනවා. ඉතින් අර ධාරාවක් යන්නේම නැහැ කිව්වොත් වැරදි. ඉතා කුඩා ධාරාවක් යනවා. සාමාන්‍යයෙන් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් ගන්නවා. ඒ ගලන්නේ මොනවා හින්දාද? සුළුතර වාහක හින්දා. කියන්නේ බහුතර වාහක හින්දා කියන්නේ E පෙදෙසේ තියෙන ඉලෙක්ට්‍රෝන සහ P පෙදෙසේ තියෙන කුහර එකතු වෙලා නෙවෙයි. N පෙදෙසේ තියෙන කුහර සහ P පෙදෙසේ තියෙන ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තමයි ඔය කුඩා ධාරාව ඇති කරන්නේ. ඒක මිලි ඇම්පියර් වලින් මයින්ඩ් බැරි ඉතා කුඩා ධාරාවක් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. ඉතින් ඒකත් මම වෙනම ලියලා තියෙනවා පොඩ්ඩක් කියවපන් බලන්න. පසු නැඹුරු අවස්ථාවේදී ඩයෝඩය හරහා ධාරාවක් නොගලන්නේ යයි සැලකුවොත් ඩයෝඩයේ P සහ N පෙදෙස් වල පවතින සුළුතර වාහක වලට හායිත ප්‍රදේශය තුලින් විසරණය විය හැකියි. ඔය විසරණය වෙනවා කියන්නේ මේ අර මම කිව්ව රිංගල යන්න පුළුවන් කියලා හායිත ප්‍රදේශය ඇතුලේ. එහෙම රිංගල යනවට අපි කියනවා විසරණය විය හැකියි. එබැවින් පසු නැඹුරු අවස්ථාවේදී ඉතා කුඩා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ පසු නැඹුරු ධාරාවක් ඩයෝඩය හරහා ගලයි. එතන කුඩා ධාරාවක් ගලනවා. දැන් ඔය අපි එකතු කරගත්ත දැනුමෙන් අපි පසු නැඹුරු අවස්ථාවට ප්‍රස්ථාරයක් ගන්න බලන්න. ඔන්න ඔක තමයි පසු නැඹුරු අවස්ථාවනේ. පසු නැඹුරු කියලා තේරෙනව නේද? ඇනෝඩයට ඍණාක්‍රය සම්බන්ධ කරලා කැතෝඩයට ධනාක්‍රය සම්බන්ධ කරනවා. ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි අපි කිව්ව ධාරාවක් ගලන්නේ නැහැ කිව්වට චුට්ටි ධාරාවක් ගලනවානේ. ඒකින්ද දැන් මේක ඍණ විභවය. ප්‍රස්ථාරේ ඍණ පැත්තෙන් දින්නේ. විභවය වැඩි කරගෙන යද්දී ධාරාවක් චූටි ධාරාවක් ගලනවා. තේරුණාද? ඉතින් ඒක ඉතා කුඩා ධාරාවක් ඉන්න මේ බලන්න ප්‍රස්ථාරේ ඇම්පියර් වලින් තමයි y අක්ෂය ලකුණු කරලා තියෙන්නේ. මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් ගන්න හින්දා තමයි. නැත්තම් බැරි වෙලාවත් මේ අක්ෂය මයික්‍රෝ ඇම්පියර් නැතුව මිලි ඇම්පියර් වගේ දීලා තිබ්බොත් එහෙම වුණොත් නම් එතකොට අර මිලි ඇම්පියර් පරිමාණයට අනුව නම් ධාරාවක් ගලන්නේම නැතිද? එතකොට ප්‍රස්ථාරේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි යනවා. ධාරාව වෙන්නේ. මේ මයික්‍රෝ ඇම්පියර් පරිමාණයෙන් ගන්නොත් නම් අපිට කුඩා ධාරාවක් දැනගන්න පුළුවන් වෙනවා. මොකද අර සුළුතර වාහක හින්දා. සුළුතර වාහක හින්දා ගන්න පොඩි ධාරාවක් තමයි තියෙන්නේ. නැතුව පසු නැඹුරු අවස්ථාවේ සැලකිය යුතු ධාරාවක් නම් ගලන්නේ නැහැ. හරි නේද දැන් අපිට? දැන් එතකොට හරි. පෙර නැඹුරු අවස්ථාවේ කොහොමද පසු නැඹුරු අවස්ථාව කොහොමද කියලා ඉගෙන ගන්න. දැන් ওই දෙකම එකතු කරලා තනි ප්‍රස්ථාරයක් අපි නිර්මාණය කරමු. කොහොමදනේ? පෙර නැඹුරු අවස්ථාවට ප්‍රස්ථාරකුත් අපි යන්න දැන් පසු නැඹුරු අවස්ථාවට ප්‍රස්ථාරකුත් යන්න. දැන් ওই දෙන්න එකතු කරවොත් නේද? ඔය විදිහට පෙර නැඹුරු අවස්ථාව වෙනවා. ඔය විදිහට පසු නැඹුරු අවස්ථාව වෙනවා. රෝගකට අපි කියනවා සන්ධි ඩයෝඩයක ධාරා වෝල්ටීයතා ලාක්ෂණිකය කියලා. එතකොට මේක හොඳට මතක තියාගන්න. අර උඩ පැත්තේ ධාරා අක්ෂය මිලි ඇම්පියර් වලින් ලකුණු කරලා තියෙන්නේ. යට පැත්තේ ඍණ y පැත්තේ ධාරා අක්ෂය මයික්‍රෝ ඇම්පියර් වලින් ලකුණු කරේ. මොකද පසු නැඹුරු ධාරාව ඉතා කුඩා නිසා. එතකොට ඔයක පෙර නැඹුරු අවස්ථාව මේක පසු නැඹුරු අවස්ථාව. ඒතර මුල එක තමයි අපේ සම්පූර්ණ වක්‍රය. ඔය වක්‍රය කොහොම හිතා ගන්න පුළුවන් නේ? බලන්නකො පෙර නැඹුරු අවස්ථාවේ VB ට වඩා අඩුයි නම් ධාරාව බිඳුවයි. VB ට වඩා වැඩි නම් ධාරාවක් ගලනවා නේ. ලොකු ධාරාවක් ගන්න. එකපාරම වැඩි.
පසු නැඹුරු අවස්ථාවේ විභවාන්තරේ මොකක් වුණත් ගලන්නේ ඉතා කුඩා ධාරාවක්. නෑ වගේම තමයි. ගලන්නේ නෑ වගේ තමයි. ඉතින් ඔය වක්‍රය අපේ ඔළුවේ හොඳට මතක තියෙන්න ඕනේ. හොඳයි. තව දෙයක් අපි ඉගෙන ගමු. අපි ඔකට කියන බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් කියලා. ඒ කියන්නේ පසු නැඹුරු අවස්ථාවේදී අපි මෙයාගේ විභවාන්තරය වැඩි කරගෙන යනවා. දැන් අපි දැන් පසු නැඹුරු පරිපථයෙන් තියෙන්නේ. ඔක විභවාන්තරය වැඩි කරගෙන යන්නේ. අපි දන්නවා පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගණන්නේ නැති තරම්. තේරෙනවද? මිලි ඇම්පියර් වලින් නම් ධාරාවක් ගණන්නේ නැහැ. හැබැයි විභවාන්තරය වැඩි කරගෙන ගියොත් එක වෙලාවකට වැඩි කරගෙන ගියොත් එක වෙලාවකදී ඔය ආයත ප්‍රදේශයේ තුල තියෙන බන්ධන කඩාගෙන යන තරමේ ලොකු විභවාන්තරයක් ඇති වෙලා විභවාන්තරයක් වුණොත් මේ ආයත ප්‍රදේශයේ කඩාගෙන විශාල ධාරාවක් එකපාරම ඩයෝඩය හරහා ගමන් කරන්න ගන්නවා. ඒ කියන්නේ අර බන්ධනයේ බලය ඇති කරන තරම් විභවාන්තරයක් දෙපැත්තට දීලා. ඉතින් ඔය අවස්ථාවේදී ආයත ප්‍රදේශයේ තියෙන බන්ධන ගැලවිලා යන ගමන් ලොකු විභවාන්තරයක් ඇති කරාම ධාරාවක් යනවා. එන්නේ වෝල්ටේජතාවට කියනවා බිඳ වැටුම් වෝල්ටේජතාව කියලා. ඒකට කියන්නේ එතනින් පස්සේ ඩයෝඩය පාවිච්චි කරන්න බෑ. ඩයෝඩය පිච්චිලා යනවා. තේරුණාද? සුළංගුරු අවස්ථාවේ ධාරාවක් ගලන්නේ නැති වුණාට විභවාන්තරය වැඩි කරගෙන එක වෙලාවක අතිවිශාල ධාරාවක් ඩයෝඩය හරහා ගිහිල්ලා ඩයෝඩය පිච්චෙනවා. මේ ඩයෝඩය පිච්චිලා යන්න දෙන්න ඕන විභවාන්තරයට වෝල්ටේජතාවට අපි කියනවා බිඳ වැටුම් වෝල්ටේජතාව. කියන බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් කියලා. හැබැයි ඊට පස්සේ ආය ඩයෝඩය පාවිච්චි කරන්න බෑ. අපිට අලුත් එකක් දාන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය අගය ගොඩක් වැඩි. හරියටම කියන්න බෑ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔය බිඳ වැටුම් වෝල්ටේජතාව වෝල්ට් 50ට වැඩි. 50ක් 60ක් 70ක් විතර අගයක තමයි තියෙන්නේ. ඉතින් ওই වගේ එකක් දුන්න ගමන් මොකද පිච්චිලා යනවා. පොඩ්ඩක් කොලේක ලියාගන්න බිඳ වැටුම් වෝල්ටේජතාව ආසන්න වශයෙන් අපි නිකන් 60යි කියලා ලියාගන්නකො. වෝල්ට් 60ක් විතර කියලා ලියාගන්න. මොකද පස්සේ ආපහු ඔක මතක් කරගන්න. ඒකයි ලියාගන්න කියන්නේ. නිශ්චිතකයක් නැහැ. 50 60 70 අන්න ඒ වගේ ලොකු අගයක්. එතකොට ඉච්ඡර ලොකු වෝල්ටේජතාවක් ඩයෝඩයකට දුන්නොත් පසු නැඹුරු අවස්ථාවේදී ඒක පිච්චිලා යනවා. හරිද? ඉතින් කොහොමත් සාමාන්‍යයෙන් පරිපථවලට මේ අපි ඔච්චර ලොකු විභවාන්තර දෙන්නේ නැහැ. තේරුණාද? අපේ ගෙදරට එන AC කරන්ට් එකම වෝල්ට් 240යි. ඉතින් වෝල්ට් 50ක් එම පරිපථයකට දෙන්නේ නැහැ. සර්කිට් එකකට අපි සාමාන්‍යයෙන් වෝල්ට් උපරිම දෙන්නේ 15ක් වගේ තමයි. එන සාමාන්‍යයෙන් ඕනෑම ඩයෝඩයක් කරා නියමිත පරිපථයකට 15කට වඩා වැඩි විභවාන්තරයක් කවදාවත් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ඩයෝඩයක් බිඳ වැටෙන්නේ නැහැ. වැරදිලා හරි වෝල්ට් 50ක් 60ක් 70ක් ඩයෝඩයකට දීලා තිබ්බොත් ඒක බිඳ වැටෙනවා. පසු නැඹුරු අවස්ථාවේ බිඳ වැටලා යනවා. පිච්චිලා යනවා. ඉතින් ආයෙක භාවිතයට ගන්න බැහැ. හරිනේ. එතකොට ඔන්න බිඳ වැටුම් වෝල්ටේජතාව කියන එකත් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඩයෝඩය ස්විචයක් ලෙස භාවිතා කරනවා. ඩයෝඩය ස්විච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද කියලා තමයි බලන්නේ. අපි ගත්තොත් අපි ඉස්සරහම ඩයෝඩය ගැන ඉගෙන ගන්න කලින් ස්විච් එක ගැන ඉගෙන ගමු. ස්විච් එක. ස්විච් එක ගත්තොත් ස්විච් එකට තියෙන අවස්ථා දෙකක්. එකක් සංවෘත අවස්ථාව අපි ඔන් කියලා කියනවා. අනිත් එක විවෘත අවස්ථාවනේ. ඔෆ් කියලා කියනවා. අපි සංවෘත ස්විච් එක ගැන පොඩ්ඩක් බලමු. ඔන්න ඔය වගේ කන්නේ නේ. සංවෘත ස්විච් එක කියන්නේ. එතකොට සංවෘත ස්විච් එක
ධාරාව අසමානයි බිඳුව. නේ? බිඳුවක් නෙවෙයි ධාරාවක් ගලනවනේ. ඉතින් කොහොමත් සිචයක් නිකන් තියෙන්නේ නැහැ. අනිවාර්ය සිචයක් තියෙන මොකක් හරි පරිපථයකට සම්බන්ධ කරලා මොකක් හරි ගන්න තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඔකේ ධාරාවක් ගලනවා. අයි අසමානයි බිඳුව. අයිට අගයක්. හැබැයි සිචයේ දෙකලවර විභවාන්තරයේ බිඳුවයි නේ. දැන් සිචයේ දෙකලවර විභව සමානයි. කියන්නේ විභවාන්තරයේ බිඳුව. එතකොට සිචයක ලක්ෂණය ඕකයි. ධාරාව තාගයක් තියෙනවා. හැබැයි විභවාන්තරයේ අනිවාර්යයෙන් බිඳුව. එහෙනම් සිචයට අපිට ප්‍රස්ථාරයක් හදින්න පුළුවන් නේද? ධාරාවත් එක්ක සිචය හරහා ගන්න ධාරාවයි සිචය දෙකලවර විභවාන්තරය අතර ප්‍රස්ථාරය. ඒ ප්‍රස්ථාරේ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් නේද එන්නේ. ඒ ප්‍රස්ථාරේ බලන්නකො ඕනම තැනකදී ඒ ප්‍රස්ථාරේ ඕනම ලක්ෂයක විභවාන්තරය කියද බිඳුවයි නේ. ධාරාව තනින් තනට වෙනස් වෙනවා. හැබැයි විභවාන්තරය බිඳුවයි. එතකොට සංවෘත සිචයක ඊයි ප්‍රස්ථාර තමයි යන්නේ. ධාරාව වලට යන ලාක්ෂණිකය ඔක්නේ. නේද මේ ඕනම තැනක් ගන්න. V බිඳුවයි අයිට මොකක් හරි අගයක් තියෙනවා. ඍණ පැත්තෙත් එහෙමයි. V බිඳුවයි අයිට මොකක් හරි අගයක් තියෙනවා. V හැම වෙලාවෙම බිඳුවයි ප්‍රස්ථාර. එහෙනම් සිචේ විවෘත අවස්ථාව, සමෘද්ධ අවස්ථාවේ ප්‍රස්ථාරය ඔක. අපි ඊට පස්සේ බලමු විවෘත සිචය ඕෆ් කරපු සිචය. તો විවෘත සිචය ගත්තොත් අනිවාර්යෙන් ධාරාව බිඳුවනේ. ධාරාවක් ගන්න නැහැ සිචය කරා. හැබැයි දැන් මම සිචය මොකක් හරි සම්බන්ධ කරොත් සම්බන්ධ කරොත් දැන් ධාරාව බිඳු වුණාට විභවාන්තරයේ බිඳුවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම සිචයේ දෙකේවර විභවාන්තරයක් තියෙනවානේ. එතකොට සිචයකට ප්‍රස්ථාරයක් යනවා. ධාරාව බිඳුවයි හැබැයි විභවාන්තරයට ඕනගයක් තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රස්ථාරයක් නේද? බලන්න මේ ප්‍රස්ථාරයේ ඕනෑම ලක්ෂයක ධාරාව බිඳුව. දැන් v ට එක එක අගයන් තියෙන්න පුළුවන්. එතකොට ඔක තමයි සිචයක විවෘත අවස්ථාවේ ප්‍රස්ථාරය. ඔන්න අපි දැන් ඔය ඉගෙන ගත්තේ ස්විච් එක ගැන. සිචේ විවෘත වෙන්නත් පුළුවන් සංවෘත වෙන්නත් පුළුවන්. විවෘත නම් ප්‍රස්ථාරේ සිරස් රේඛාවක්. සංවෘත නම් විවෘත නම් සිරස් රේඛාවක්. ඒක ඔක තමයි සිචයේ ප්‍රස්ථාරය. අවස්ථා දෙකට. හොඳයි. ඊට පස්සේ අපි දැන් පොඩ්ඩක් බලමු සංයුක්ත සිචයට වගේ විවෘත සිචය. දැන් අපි බලමුකෝ. දැන් අපි කරන්නේ ඩයෝඩයක සහ සිචයක සංසන්දනය කරන්න යනවා. කියන්නේ ඩයෝඩයක් සිචයක් විදිහට භාවිත කරන්න පුළුවන් කියලා තමයි බලන්නේ. අපි බලමු මෙන්න මෙහෙම එකක්. ඔය මොකද්ද? ඔය ඩයෝඩේ ප්‍රස්ථාරනේ VI ප්‍රස්ථාර. මේක පෙර නැඹුරු අවස්ථාව, මේක පසු නැඹුරු අවස්ථාව. දැන් මම ඕක අස්සරම දාන්නම් අපේ ස්විචයේ ප්‍රස්ථාරය. ඕක මොකක්ද? සංවෘත ස්විචයක ප්‍රස්ථාරය. දැන් එතකොට ඔය පෙර නැඹුරු ඩයෝඩයයි සංවෘත ස්විචයේ ප්‍රස්ථාරය පොඩ්ඩක් ටිකක් ආසන්නයි නේ. හරියටම ආසන්න නැහැ. දෙකම නිකන් ආසන්න වශයෙන් සිරස් රේඛා දෙක. සංවෘත සිචයයි පෙර නැඹුරු ඩයෝඩයයි. ඉතින් මේ පොඩි එකක් තියෙනවා. මෙතනනේ. මෙතන පොඩි ඒක තියෙනවා ඉතින් කීයකද? දර්ශන
7ක විතර වෙනසක් තියෙනවා. මේ දශම 7 කියන්නේ ඉතා කුඩා වෙනස්නේ. ඒක අපිට පොඩ්ඩක් නොසලකා හරිනත් පුළුවන්. දශම 7 වෝල්ට් කියන්නේ කුඩා විභවාන්තරයක්. එතකොට අපිට නිකන් මෙහෙම හිතන්න පුළුවන්. සංවෘත ස්විචයක් කුයි කියන්නේ පෙරනැඹුරු ඩයෝඩයක් ආසන්න වශයෙන් සංවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා. හරිනේ. ඩයෝඩේ පෙරනැඹුරු වුණොත් ධාරාවක් ගලනවා නේ. 0.7ට වඩා වැඩි නම් ධාරාවක් ගලනවා. ඉතින් සංවෘත ස්විචේ ධාරාවක් ගලනවානේ. ඒ කියන්නේ පෙරනැඹුරු ඩයෝඩයක් සංවෘත ස්විචයට ටිකක් සමානයි. නේ? ඊට පස්සේ බලමු විවෘත ස්විචේ ප්‍රස්ථාරය. ඔය වගේ රේඛාවක් ආවේ තිරස් එකක් නේ. එතකොට ඔය විවෘත ස්විචයයි පසුනැඹුරු ඩයෝඩයයි ඒ ප්‍රස්ථාර දෙකත් ටිකක් ආසන්න වශයෙන් එකටම යන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පසුනැඹුරු ඩයෝඩයයි විවෘත ස්විචයයි ආසන්න වශයෙන් සමානයි කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ පසුනැඹුරු ඩයෝඩයක් විවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා. පෙරනැඹුරු ඩයෝඩයක් සංවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා. ඒක හරිනේ. හොඳයි. ඊට පස්සේ මෙතන අලුත් දෙයක් ඉගෙන ගන්න පරිපූර්ණ ඩයෝඩය සහ ස්විච් එක. එහෙම වචනයක්. පේනවනේ බලන්න. මොකද්ද මේ පරිපූර්ණ ඩයෝඩය කියන්නේ කියලා අපි බලමු. කියන්නේ දැන් අපි කලින් සංසන්දනය කළේ සාමාන්‍ය ඩයෝඩයකුයි ස්විච් එකකුයි. හැබැයි දැන් සංසන්දනය කරන්නේ පරිපූර්ණ ඩයෝඩයකුයි ස්විච් එකකුයි. මොකද්ද මේ පරිපූර්ණ ඩයෝඩය කියලා කියන්නේ කියලා බලමු. අපි ගත්තොත් මේකනේ අපේ සාමාන්‍ය ඩයෝඩේ ප්‍රස්ථාරය. ඔය පෙරනැඹුරු අවස්ථාවේ තියෙන වක්‍රය පොඩ්ඩක් අපි y අක්ෂයේ මතට ගෙනාවොත් අපි ඔකට කියනවා පරිපූර්ණ ඩයෝඩයක පෙරනැඹුරු අවස්ථාව. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් 0.7 වෝල්ට් වෙනසක් මෙන්න මේකට තියෙන්නේ. ඒ 0.7ක වෙනස අපි බිඳුවයි කියලාම ගමු. 0.7ක් කියලා එකක් නැහැ කියලා ගත්තොත් අපිට මෙන්න ওই જાතිය ප්‍රස්ථාරයක් නේද ඇඳෙන්නේ. නේද? පොඩි 0.7ක වෙනසක් තියෙනවා මෙතන. ඒ 0.7 වෝල්ට් වෙනස නොසලකා ගන්න. ඒ කියන්නේ 0.7 බිඳුව පෙරනැඹුරු පරිපූර්ණ ඩයෝඩයේ ප්‍රස්ථාරය සිරස් රේඛා. ඊට පස්සේ පසුනැඹුරු අවස්ථාව ගත්තොත් ඒකත් අපි ඉතා කුඩා ධාරාවක් ගන්න හින්දා නෙමෙයි. ඒ පසුනැඹුරු එක පොඩ්ඩක් පහලින් ආවේ x අක්ෂයේ ධාරාවක් ගලන්නේම නැහැ කිව්වොත් ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් නේද එන්නේ. අන්න ඔය ප්‍රස්ථාරයට කියනවා පසුනැඹුරු ඩයෝඩයක පරිපූර්ණ ඩයෝඩය. පරිපූර්ණ ඩයෝඩයක පසුනැඹුරු අවස්ථාව. ඒකට ඔන්න ඔය ප්‍රස්ථාරයේ අපි කියනවා පරිපූර්ණ ඩයෝඩයක ධාරා වෝල්ටේජ ලක්ෂණ. ඒක පරිපූර්ණ ඩයෝඩයක් ගත්තොත් ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි අපි අඳින්නේ. එතකොට මේ જાතිය වල කියනවා පරිපූර්ණ ඩයෝඩ. ඒතර බලන්නකො පරිපූර්ණ ඩයෝඩයේ පෙරනැඹුරු අවස්ථාව හරියටම සමාන වෙනවා මොකද? සංවෘත ස්විචයට. නේ සංවෘත ස්විචයට අපි අඳපු ප්‍රස්ථාරය ඔය වගේම තමයි කලින් යන්නේ. ඊට පස්සේ පරිපූර්ණ ඩයෝඩයක පසුනැඹුරු අවස්ථාව හරියටම සමාන වෙනවා විවෘත ස්විචයට. ඒ කියන්නේ පරිපූර්ණ ඩයෝඩයක පසුනැඹුරු අවස්ථාව විවෘත ස්විචයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙහෙමයි. එතකොට ඔය පරිපූර්ණ ඩයෝඩ කියලා ඇත්තටම නැහැ. තේරුණාද? උනාට ගණන් හදද්දී අපිට මෙහෙම කියනවා. උපකරණ පරිපූර්ණ උපකරණ ලෙස සලකන්න.
ඒ කියන්නේ ඩයෝඩය පරිපූර්ණ ඩයෝඩයක් විදියට සලකන්න කියලා. ඒකට ඒකේ තේරුම ඔන්න ඔය જાතියේ ප්‍රස්ථාරයක් තමයි මේ ඩයෝඩයට තියෙන්නේ කියලා සලකන්න කියලා ගන්න. ඒක පරිපූර්ණ ඩයෝඩයක් නම් පෙරනැඹුරු අවස්ථාවේ හරියටම සංවෘත සිටියක් විදියට හැසිරෙනවා. පසුනැඹුරු අවස්ථාවේ හරියටම විවෘත සිටියක් විදියට හැසිරෙනවා. ඒක තමයි මට කියලා දෙන්න ඕන. මේ කියව ගන්න පොඩ්ඩක්. පරිපූර්ණ ඩයෝඩයක් පෙරනැඹුරු අවස්ථාවේදී සංවෘත සිටියක් ලෙසත් පසුනැඹුරු අවස්ථාවේ විවෘත ඔෆ් සිටියක් ලෙසත් කියනවා. හරිනේ ඉන්නේ. පෙරනැඹුරු අවස්ථාවේ ධාරාවක් කරනවා. ඉතින් ඒක සංවෘත සිටියක්. පසුනැඹුරු ධාරාවක් ගලන්නේ නැහැ. නම් ඒක විවෘත සිටියක් වගේ නේ. මේ සකල දේව කියන්නේ. හරි. ඊට පස්සේ අපි මම පොඩි උදාහරණ කිහිපයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ ඩයෝඩ සම්බන්ධව පෙරනැඹුරු හා පසුනැඹුරු. අපි මේ ගානට VB සමානයි 0.7යි කියලා ගමු. ඔන්න ඔය වගේ රූපයක් තියලා තියෙනවා. දැන් මට කියන්නකෝ ඕක පෙරනැඹුරු එකක්ද පසුනැඹුරු අවස්ථාවක්ද? ඔක පෙරනැඹුරු ඩයෝඩයක් අනිවාර්යෙන් ඇනෝඩය නේද? ධන පහක විභවයක තියෙන්නේ. කැතෝඩයේ විභවය ඊට වඩා අඩුයි නේද? එතකොට ඔක පෙරනැඹුරු. ඇනෝඩයේ විභවයට වඩා කැතෝඩයේ විභවයට වඩා ඇනෝඩයේ විභවය වැඩි නම් ඒක පෙරනැඹුරු. ඒකෙන් කියන්නේ මෙහෙමයි. දාන වෙලා අරක ඍණ වෙන්නම ඕනේ නැහැ. කොහොමරි ඇනෝඩයේ විභවය වැඩි වෙන්න ඕන කැතෝඩයේ විභවයට වඩා. ඒක තමයි අවශ්‍යතාවය. දැන් මෙතන ඇනෝඩයේ ධන පහක් තියනවා. කැතෝඩයේ විභවය අනිවාර්යෙන් ධන 5.4ක් තියෙනවා. ඒතකොට මේක පෙරනැඹුරු. ඒතකොට මෙයා පෙරනැඹුරුයි ධාරාවක් ගන්නවද නැද්ද කියලා කොහොමද බලන්නේ? අපි දන්නවා ධාරාවක් ගණන් නම් මොකද අවශ්‍යතාවය? ඩයෝඩය හරහා තියෙන විභවාන්තරය වැඩි වෙන්න ඕන 0.7ට වඩා. මෙතන නේද? මේ සම්පූර්ණ එකම තියෙනවා කියද්ද? ධන 5යි බිඳුවයි. කියන්නේ පහරින බිඳුව වෝල්ට් 5ක්. ඉතින් වෝල්ට් 5 කියන්නේ 0.7ට වඩා වැඩිය කියන්නේ. එහෙනම් මේකේ ධාරාවක් ගලනවා. ඒතර අනිවාර්යෙන් ඩයෝඩය හරහා 0.7ක් තියෙනවා. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා දශම කීයක් තියෙනවද? මුළු එක 5යි ඩයෝඩයේ 0.7ක් ගත්තා නම් ප්‍රතිරෝධය 4.3ක්. ඉතින් ඔය විදිහට පොඩ්ඩක් ඔය ප්‍රතිරෝධ හරහා තියෙන විභවාන්තරයම අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. පෙරනැඹුරු පසුනැඹුරු කියලා අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. එතන හරියටම මෙන්න මේ ලක්ෂය. ඔන්න උතර විභවය කියලා. මේ කෙලවර 5යි 5න් 0.7ක් ගියාම 4.3යි වෝල්ට්. ඉතින් ඔන්න ඔය විදිහට ලක්ෂවල විභව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒවල සාරාංශය බලන්න කරනවා නේ. එතකොට මේක මොන જાතියකද ඩයෝඩ් එක? එයා පෙරනැඹුරු ඩයෝඩ්. ධාරාවක් ගලනවා. මේ 0.7කට වඩා වැඩි විභවාන්තරයක් තිබුණොත් බලන්න ගලනවා. මේක බලන්න. ඇනෝඩ් එක ධන 0.6යි අනිත් කෙලවර භූගත කරනවා. එතකොට ඔක හරහා තියෙන්න පුළුවන් උපරිම විභවාන්තරය කීයද? v 0.6ට වඩා තියෙන්න බෑ. හැබැයි මේ 0.6 කියන්නේ මොකද්ද? 0.7ට වඩා අඩුවක් කියන්නේ. එහෙනම් මේකේ ධාරාවක් බලන්නේ නැහැ. v විශාල වෙන්න ඕනේ v ට වඩා. දැන් මෙතන v මොකද උනේ? v ට වඩා කුඩා ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි මෙයා පෙරනැඹුරුද පසුනැඹුරුද? පෙරනැඹුරුනේ. ඇනෝඩයේ ධන විභවයක කැතෝඩයේ අනිවාර්යෙන් ඊට වඩා
අඩු විභවයකනේ 0.6ට වඩා අඩුයි කැතෝඩ විභවය. ඊයත් ඇත්ත බිඳුවන්නේ සම්බන්ධ කරන්නේ. එතකොට පෙර නැඹුරුයි 0.7ට වඩා අඩු නිසා මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. පෙර නැඹුරුයි. හැබැයි ධාරාවක් නොගලයි. ඉතින් මේකේ උනේ මොකද්ද? මේ විශාල වුණා වීපීට වඩා. ඒකින්ද ධාරාවක් ගැලුවා. දෙවෙනි අවස්ථාවේ පෙර නැඹුරු වුණත් වී කුඩා වුණා වීපීට වඩා. ඒකින්ද ධාරාවක් ගැලුවේ. තව අවස්ථාවක් මේක පෙර නැඹුරු අවස්ථාවක් කියලා ඉස්සෙල්ලා කියන්නේ. ඇනෝඩයේ බිඳුවයි වෝල්ට්. අනිත් පැත්තේ කෙලවර ඍණ 5යි. හරි නේද? ඒ කියන්නේ මෙතන ඇනෝඩයේ විභවය වැඩි කැතෝඩයේ විභවයට වඩා. එතකොට ඇනෝඩයේ ධන විභවයක ඊට සාපේක්ෂව කැතෝඩයේ ඍණ විභවය කියන්නේ මෙයා පෙර නැඹුරු ඩයෝඩ්. බිඳුවට වඩා ඍණ 5 අඩුයිනේ. නම් පෙර නැඹුරු. මේ කරා තියෙන මුළු විභවාන්තරය කියලා. බිඳුවෙන් ඍණ 5ක් අඩු වෙනවා. බිඳුව ඍණ 5 කියන්නේ වෝල්ට් 5. වෝල්ට් 5 VB ට කියන්නේ 0.4ට වඩා වැඩිනේ. එහෙනම් මෙයාගේ ධාරාවක් ගන්නවා. තේරෙනවද? පෙර නැඹුරු ධාරාවක් ගන්නවා. ඊට තව උදාහරණයක් මෙයා තේරෙනවද මෙයා පස නැඹුරු කියන්නේ? මේ ඇනෝඩය කැතෝඩයේ ධන විභවයක ඇනෝඩයේ විභවය නේ ධන 5යි අනිත් පැත්තේ බිඳුවනේ. ඒතර ඇනෝඩයේ විභවය ඊට වඩා අඩු විභවය. ධන 5ට වඩා අඩු එකක් වෙන්නේ අර අනිත් කෙලවර වෝල්ට් විභවය. ඒකට ධන 5යි බිඳුව අතර විභවයක් තමයි. ඒකට සාපේක්ෂව ඍණ අඩු විභවයක් නේ. ඔය ඍණ ලකුණ ගන්න එපා. ඍණ කියන එකේ තේරුම ධනට සාපේක්ෂව අඩුයි කියන එක. එහෙනම් මොක පසු නැඹුරු ඩයෝඩය. ඉතින් අපි දන්නවා ආය පසු නැඹුරු නම් කතා කරන්න දෙයක් නැහැ. ප්‍රමාණවත් ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාව නොගන්න. ඉතින් ඔක පෙර නැඹුරු පසු නැඹුරු බව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට විභවය වැඩි අඩු නේද? සාමාන්‍යයෙන් ඇනෝඩයේ විභවය කැතෝඩයේ විභවයට වඩා වැඩි නම් ඒක පෙර නැඹුරුයි. ඇනෝඩයේ විභවය කැතෝඩයේ විභවයට වඩා අඩුයි නම් ඒක පසු නැඹුරුයි. ඉතින් ඔය විදිහට පෙර නැඹුරු සහ පසු නැඹුරු බව ඔයාලට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් කරන්න පුළුවන් ඇති කියලා අපි තව ඉස්සරහට තව උදාහරණ කරනවා. එතකොට පුළුවන්. ගෙදර වැඩ ටිකක් මම ඔක්කොම කියලා දෙනවානේ. පුරුදු වෙනවා එතකොට. ඊළඟ කොටස. අපි ওই ටිකක් කරමු. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කිරීම. අපි දන්නවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ධාරාවක් කියන්නේ ඔන්න ඔය වගේ ධාරාවක් නේ. අපේ ගෙදරට ඉන්නේ ওই જાති එකක්. කියන්නේ විභවාන්තරය දිශා මොහොතින් මොහොත වෙනස් වෙනවා. තව ටික කියන්නේ ආයතන ඍණ ධන ඍණ කියන්නේ මාරු වෙන එකක් කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. සරල ධාරාවක් කියන්නේ ඔන්න ඔය වගේ එකක්. විභවාන්තරය නැත්නම් ධාරාව කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති එක නේද? එතකොට අපේ ගෙදර තියෙන ගොඩක් උපකරණ සමහර උපකරණ වැඩ කරන්නේ සරල ධාරාවක්. ටීවී එක ඊට පස්සේ අපේ පරිගණක යන්ත්‍ර ලැප්ටොප් ඊට පස්සේ අපේ ෆෝන් එකේ charger ඔය වගේ සාමාන්‍යයෙන් මෝටර් නැති උපකරණ සියල්ලම DC සරල ධාරාවෙන් වැඩ කරනවා. එහෙනම් ගෙදරට එන ප්‍රත්‍යාවර්ත ධාරාව අපි සරල ධාරාවක් බවට පත් කරගන්න ඕන. ඉතින් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගන්න.
ඕකේ තියෙන පියවර දෙකක්. පළවෙනි පියවරයට අපි කියනවා ඍජුකරණය කියලා. රෙක්ටිෆිකේෂන් කියලා කියනවා. ඊළඟ පියවරට අපි කියනවා සුමටනය කියලා. ස්මූතිං කියලා කියනවා. ඒකට ප්‍රත්‍යවර්ත ධාරාවක් ඍජුකරණය කරලා සුමටනයක් කරාම ඒක සරල ධාරාවක් බවට පත් වෙනවා. ඉතින් ඔය ඍජුකරණය කියන එක කරන්නේ ඩයෝඩ පාවිච්චි කරලා. ඉතින් ඩයෝඩ ගැන අපි මේ පාඩම ඉගෙන ගන්න. ඉතින් ඍජුකරණය කියන කොටසත් මේ පාඩම අස්සට දාලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඍජුකරණය කරන්නේ කියලා බලමු. සුමටනය කියන එකත් අපි කරනවා. ඒක පොඩි දෙයක්. මේ ඍජුකරණය ගැන දැන් ඉගෙන ගන්න. කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරන එකේ පළවෙනි පියවර. ඉතින් ඔන්න අපි දැන් ඍජුකරණය ගැන ඉගෙන ගන්න යනවා. ඍජුකරණයේ තියෙනවා වර්ග දෙකක්. ඉස්සෙල්ලා ඍජුකරණය කියන එක පොඩ්ඩක් කියවගමු බලන්න. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව එක් දිශාවකට පමණක් හැරවීම ඍජුකරණය නිසා. දැන් අපි දන්නවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කියන්නේ මොහොතින් මොහොත දිශාව වෙනස් වෙනවානේ. අර ප්‍රස්ථාරය වුණත් එක වෙලාවකට ධන වෝල්ටීයතාවක් තියෙනවා. අනිත් වෙලාවට ඍණ වෙනවා. ධන ඍණ ඔහොම මාරු වෙවි යන එකනේ. එහෙම නැතුව ඔක්කොම එක පැත්තකට හරවන්න යන්නේ. කියන්නේ ඔක්කොම ධන කරන්න යන්නේ. අර ඍණ ටිකත් ධන කරන එකට අපි කියනවා ඍජුකරණය. කරන හැටි බලමු. කරත් තියෙන්නේ ආකාර දෙකක් තියෙනවා. අර්ධ තරංග ඍජුකරණය සහ පූර්ණ තරංග ඍජුකරණය. අපි බලමු මොකක්ද අර්ධ තරංග ඍජුකරණයක් කියන්නේ කියලා ඉස්සරලා. හොඳයි. අපි ඔන්න ඔය වගේ පරිපථයකින් තමයි අර්ධ තරංග ඍජුකරණය සිද්ධ කරන්නේ. කියන්නේ මේ වම් පැත්තේ තියෙන සංකේතය ඔයගොල්ලෝ දන්නව නේද? ඒක තමයි අපි ප්‍රත්‍යාවර්ත ධාරාවට භාවිතා කරන සංකේතය. ඒකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් සපයනවා ප්‍රතිරෝධකයක් කරා. ඒකට මේ RL කියන ප්‍රතිරෝධකය තමයි අපි ඍජුකරණය කරපු ධාරාව සපයන්න ඕනේ. ඉතින් අපි හරිම සරලයි. මොකුත් නෑ අපි කරන්නේ කෙලින්ම ඩයෝඩයක් සම්බන්ධ කරනවා. දැන් බලමු වෙන දේ. දැන් ඔය ප්‍රත්‍යාවර්ත ධාරාව මම Vin කියලා ගන්නම්. කියන්නේ සපයන එක. අපි එළියට ගන්න එක V out කියලා ගන්නවා. එතකොට V in එක ඔය වගේ නේ. ඔය වම් පැත්තෙන් සපයන එක. ඒක ප්‍රත්‍යාවර්ත ධාරාව. සාමාන්‍ය ප්‍රත්‍යාවර්ත ධාරාව. ඊට පස්සේ අපි දැන් V out එක මොනවා වගේද කියලා බලමු. දැන් මම ඉස්සලාම ගන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ පළවෙනි අර්ථය. මොකක්ද මේ පළවෙනි අර්ථය කියන්නේ? මෙන්න මේ කොටස බලමු. ඔන්න ඔය කොටස. පළවෙනි අර්ථය. ඕකෙදී අපි හිතමු දැන් ඔයාලා අර වම් පැත්තේ තියෙන පරිපථයට අවධානය යොමු කරන්න. ඔන්න ඔය වගේ එකක්. ඒ කියන්නේ ප්‍රභවයේ ඉහළ පැත්ත ධන විභවයක් වෙලා යට පැත්ත ඍණ විභවයක් වෙනවා. අනිත් වගේ එකක් තමයි ඔය අවස්ථාව. එතකොට දැන් මොකද වෙන්නේ? මෙතනින් ධාරාව ධනෙන් ඉවතට යනවා. අවුලක් නැහැ. ඩයෝඩේ පෙර නැඹුරුයිනේ. එහෙනම් ධාරාව ඔහොම ගමන් කරනවා. එනවා. එතකොට මේ RL කියන ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරා කියන්නේ ඔන්න V out එක අර හැඩයටම ලැබුණා.
එතකොට ඒ ධාරාව ධනින් ඉවතට ගිහිල්ලා ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා අනිත් පැත්තෙන් ඇතුළට ආවා. ඔන්න ඒක හරි. ඊට පස්සේ දැන් අපි අවධානය යොමු කරන්නේ දැන් පළවෙනි අර්ධය හරි මෙන්න මේ දෙවෙනි කොටසට. මෙන්න මේ දෙවෙනි කොටස. එතකොට මොකද වෙන්නේ? දැන් මොකද උනේ? සපයන විභවාන්තරය ඍණ වුණා. එතකොට මොකද වෙන්නේ? ධන ඍණ මාරු වෙනවා. දැන් බලන්න මෙතන. දැන් මේක අර යට එක ධන වුණා උඩ පැත්ත ඍණ වුණා. ඒවල දැන් ධාරාව ගලන්න උත්සාහ කරන්නේ අනිත් පැත්තට. එතකොට වෙන තව දෙයක් කියලා දෙන්න ඕන. දැන් මේ ඩයෝඩයට අවධානය යොමු කරන්නකෝ. දැන් ඩයෝඩය මොකද වෙන්නේ? ඩයෝඩේ නේද? කැතෝඩේ ඍණ වෙනවා. ඇනෝඩේ ධන වෙනවනේ. ඇයි? මෙතන ඍණ මේක ඍණ වෙනවා. මේක ධන හින්දා මේක ධන වෙනවා. එතකොට දැන් ඩයෝඩේ මොන නැඹුරුයිද ඔක? දැන් ඩයෝඩේ පසු නැඹුරු වෙනවා. නේද? පසු නැඹුරු වුණොත් එහෙනම් ධාරාවක් ගලන්න දෙයිද? ධාරාවක් ගලන්න බෑ. දැන් නේද? ওই පැත්තෙන් ධාරාවක් ගලන්න උත්සාහ කරනවා වාමාවර්තව. හැබැයි ඩයෝඩේ පසු නැඹුරු වුණානේ. ඒක පසු නැඹුරු අවස්ථාවේදී ඩයෝඩේ ක්‍රියා කරන්නේ විවෘත සිසයක් ආකාරයට. එහෙනම් ධාරාව ගලන්නේ නැහැ. ධාරාව ගලන්නේ නැත්නම් මේ ප්‍රතිරෝධය හරහා ධාරාව ගලන්නේ නැත්නම් ඒ කාලය පුරාවට Vout කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. ඔන්න Vout එක බිඳුවක් තේරුණා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. අර මේ ප්‍රධාන ප්‍රත්‍යවර්ත සැපයුමේ මොහොතින් මොහොත දණ්ඩට මාරු වෙනවා. එක වෙලාවක ඩයෝඩේ පෙර නැඹුරු වෙනවා. ඒ වෙලාවේ අවුලක් නැහැ ධාරාව සාමාන්‍ය විදිහට ගලනවා. දණ්ඩට මාරු වුණාම ඩයෝඩේ පසු නැඹුරු වෙනවා. එතකොට ධාරාවක් ගලන්න බැරි වෙනවා. එතකොට ඒ කාලය තුළ ප්‍රධාන වෝල්ටේජතාව Vout එක බිඳුවක් වෙනවා. ඉතින් ඕක නොනවති වෙනවා. ආපහු ඩයෝඩේ පෙර නැඹුරු වෙච්ච ගමන් ධාරාවක් ගලනවා. ආපහු දණ්ඩේ මාරු වෙච්ච ගමන් පසු නැඹුරු වෙච්ච ගමන් ධාරාවක් ගලන්නේ නැති වෙනවා. ධාරාවක් ගලනවා පෙර නැඹුරු වෙච්ච ගමන් පසු නැඹුරු වෙන ගමන් ධාරාවක් ගලන්නේ නැති වෙනවා. ඉතින් ඕක නොකඩවා නොනවති සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද මේ ඔන්න ඕක තමයි අර්ධ තරංග ඍජුකරණය කියන්නේ. තේරුණාද? දැන් අර ප්‍රධාන වෝල්ටේජතාවයේ තිබ්බ ඍණ කොටස් ටික දැන් නැති වෙලා ගියා නේද? දැන් ඔකේ තියෙන ධන කොටස් විතරයි. ඔන්න ඔකට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණය. තේරෙන්නේ නැති නේද? ප්‍රත්‍යවර්ත වෝල්ටේජතාව කියන්නේ මොහොතින් මොහොත ධනයට මාරු වීම තමයි වෙනස් වෙන්නේ. ධනයට මාරු වෙද්දී එක වෙලාවක ඩයෝඩේ පෙර නැඹුරු වෙනවා. අනිත් වෙලාවේ ඩයෝඩේ පසු නැඹුරු වෙනවා. ඩයෝඩේ පෙර නැඹුරු වෙන අවස්ථාවේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලනවා Vout එක තියනවා. එතකොට ඩයෝඩේ පසු නැඹුරු වෙන අවස්ථාවේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට Vout ටාගයක් නැහැ බිඳුවක්. මේ විදිහට නේද? අගයක් තියෙනවා බිඳුවක් තියෙනවා බිඳුවක් තියෙනවා බිඳුව. අනේ විදිහට මාරුවට ඔක පවතින. ඉතින් ඔක තේරුම් ගන්න ඕන. පොඩ්ඩක් ආපහු බලන්න නෝට් එකේ පැහැදිලිව තියෙනවා. නෝට් එකේ එතකොට තවත් තේරෙයි ඔයගොල්ලන්ට. හරි. ඊට පස්සේ ඒක අර්ධ තරංග ඍජුකරණය. අපි බලමු පූර්ණ තරංග ඍජුකරණය මොන වගේද කියලා. ඒකත් ඔය වගේ සිද්ධියක් හැබැයි පොඩ්ඩක් සංකීර්ණයි. හොඳට අහගෙන ඉන්න මම හිමින් සැරේ කරන්න. ඔන්න ඔය වගේ පරිපතයක් තමයි යෝකට තියෙන්නේ. ඩයෝඩ 4ක් ඕන. හොඳයි.
ඊට පස්සේ RL ප්‍රතිරෝධය හරහා තමයි අපි අවුට්පුට් එක කියන්නේ. ඕක හරහා තමයි අපි ඍජුකරණය කරපු ධාරාව යවන්න ඕනේ RL. ඕක තමයි අපේ උපකරණය. ඊට පස්සේ Vin කියන්නේ අපි සපයන ප්‍රත්‍යාවර්ත ධාරාව. Vout කියන්නේ මේ RL හරහා කියන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ධාරාව එළියට ගන්න එක ප්‍රතිධාරය. එතකොට අපි පරිපත්‍යයට සපයන්නේ ඔන්න ඔය જાතියේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ධාරාව. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ධන වෙනවා, ඍණ වෙනවා, ධන ඍණ අන්නේ මාරු වෙනවා. ඉතින් දැන් අපි හොයන්න යන්නේ Vout කේ හැඩය මොනවා වගේද? දැන් අපි පළවෙනි අර්ධය සටහන්. මෙන්න මේ V ගේ මෙන්න මේ අවස්ථාව. අන්න ඔය කොටසෙදි මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අපි හිතමු ඔයාලා මෙන්න මේ හරියට අවධානය යොමු කරන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රභවයට එතන උඩ ධන යට ඍණ වෙනවා කියලා හිතමුකෝ. දැන් ධනෙන් ඉවතට ධාරාව යනවා. ඔන්නෝම ආවා කියමුකෝ. දැන් මෙතනදී යාට යන්න පාරවල් දෙකක් තියෙනවා නේ. එක්ක යාට පුළුවන් නේ එක්ක යාට පුළුවන් මේකේ මේ පැත්තට යන්න නැත්නම් මේ පැත්ත. කොයි පැත්තට යනවද කියලා එයා එතනට කල්පනා කරනවා. හැබැයි ඔයාලට තේරෙනවා මෙන්න මේ ඩයෝඩය හරහා ධාරාවට යන්න බෑ. මොකද ඒක පසුනැගුරුයි. නේද? කවදාවත් කැතෝඩයෙන් ධාරාවක් ඇතුළු වෙන්න බෑ. ඇනෝඩයෙන් තමයි ධාරාවක් ඇතුළු වෙන්නේ. එතකොට මේ වම් පැත්තේ තියෙන ඩයෝඩේ පසුනැගුරු නිසා ඒ ඩයෝඩේ තුලින් එයාට යන්න බෑ. එහෙනම් යා යන්නේ ඒ දකුණු පැත්තට. ඔහොම ගිහිල්ලා ඔතනට ආවම තාපෝ එයාට යන්න පාරවල් දෙකක් තියෙනවා නේ. එයා මෙහෙට යනවාද මෙහෙට යනවාද? එතනත් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ ඩයෝඩේ කැතෝඩයෙන් ඇතුළට ධාරාවක් යන්න බෑ. ඒක පසුනැගුරු. එහෙනම් කැතෝඩයෙන් ඇතුළට නෙවෙයි ඇනෝඩයෙන් ඇතුළට තමයි හැම වෙලාවෙම ධාරාවක් යන්නේ. ඒකට තමයි පෙරනැගුරු කියන්නේ. එහෙනම් ඔතනදිත් වෙන්නේ ඔන්න ඔය පැත්තට ධාරාව ගන්නවා. ඔකේදී ඔන්න ප්‍රතිරෝධය හරහා ධාරාව ගියා. ප්‍රතිරෝධය හරහා ධාරාව ගියා කියන්නේ ඔන්න Vout උත්තරයක් ආවනේ. ප්‍රශ්නය. ඒක ප්‍රතිරෝධයෙන් පහළ දිශාවට තමයි ධාරාව ගැටෙන්නේ. ඊට පස්සේ ධාරාව ගිහිල්ලා ඔතනට ගිහිල්ලා ඔතනිනුත් කල්පනා කරනවා නේද? ආපහු යන්න දෙපැත්තක් තියෙනවා. මෙහෙට යනවා. මේ උඩ පැත්තට යන්න බෑ හේතුව තමයි මේ උඩ විභවය ධන විභවයන්නේ. අයියර ප්‍රත්‍යාවර්තකේ ධනාක්‍රේණික උඩ කෙලවර සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඒක ධනාක්‍රේණික සාපේක්ෂව ඉන්නේද? එතකොට මෙහා පසුනැගුරු ඩයෝඩ්. නේද? කැතෝඩේ ධන විභවයක ඇනෝඩේ ඍණ විභවයක තියෙනවනම් එක පසුනැගුරු. එහෙනම් යා මේ පැත්තට යන්නේ නැහැ. ඉතින් පහළට යනවා. ඉතින් ධාරාව හැම වෙලාවෙම බලන්නේ දැන් මෙතනින් වාඩි වෙන්න පුළුවන් මේ පැත්තටයි කියලා. නෑ මේ පැත්තට යන්න බෑ මොකද මේ මෙතන මේ තියෙන ඍණ විභවය බලාගෙන ධාරාව යන්නේ. හැම වෙලාවෙම නේද? ඍණට යන්න බලන්නේ. ඒතකොට ඔතනදී වෙන්නේ ධාරාව ඔන්න ඔය පාරේ ගිහිල්ලා එයාගේ වක්‍රය චක්‍රය සම්පූර්ණ කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ පාඩම් කරද්දී ඔයගොල්ලොන්ට ඔක නිකම්ම තේරෙයි යන පාර මොකද්ද කියලා. ඔන්න එක වටයක් හරි. දැන් අපි බලමු ප්‍රධාන මේ V in එක මෙන්න මේ අවස්ථාව.
ඍණ වන අවස්ථාව. එතකොට ඍණ වෙද්දි මොකද්ද වෙන්නේ? නැතන ධන වේ මාරු වෙනවා. දැන් V එකේ යටපැත්ත ධන වෙලා උඩ පැත්ත ඍණ වෙනවා. එතකොට දැන් ධාරාව කරන්නේ යටින් තමයි පටන් ගන්නේ. පහළට. ධාරාව ගිහිල්ලා කොහොම යනවා? කොහොම එනවා? ඔතනට ඇවිල්ලා කල්පනා කරනවා මොන ඩයෝඩ් එකද යන්නේ. එතනත් මේ පැත්තට යන්න බෑ. මොකද මේ කැතෝඩයෙන් ඇතුළට ධාරාවක් ගලන්න බෑ. කියන්නේ මේක පස්සට යන්නේ. ඒකට යන්නේ අනිත් පැත්තට. කොහොම ගියා. එතනදිත් එහෙමයි. මේ පැත්තට ධාරාව ගලන්න බෑ. මොකද මේ කැතෝඩයෙන් ඇතුළට ධාරාවක් ගලන්න බෑ. පස්සට නඟුරු වෙලා තියෙන්නේ. ඩයෝඩයේ උතුම් ධාරාවක් ගිහිල්ලා මෙන්න මෙතනදී ප්‍රතිරෝධය RL පහළ නේද ධාරාව ගලන්නේ. ඒතර කලින් අවස්ථාවේ ධාරාව ගලුවේ RL හරහා ওই දිශාවටම තමයි පහළ. දැනුත් RL හරහා ධාරාව ගලන්නේ කලින් ගලපු දිශාවටම තමයි. ඒ කියන්නේ අවස්ථා දෙකේදීම RL හරහා ධාරාව ගලුවේ එකම දිශාවට. එහෙනම් ඔන්න ඔය විදිහට තියෙන්න ඕනේ. අවස්ථා දෙකේදීම එකම පැත්තට තමයි ධාරාව ගෙවන්නේ. කලින් කරපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ධාරාව ගෙවුවා නම් ඔක මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි කලින් කරපු පැත්තටම තමයි දැනුත් ධාරාව ගෙවන්නේ. කලිනුත් RL හරහා පහළ ධාරාවක් ගෙවුවේ RL ගෙන් දැනුත් RL හරහා පහළ. කලින් දිශාව තමයි. කියලා ඒකත් දැන් පේනතර කලින් ඍණ එක දැන් ධනවනා කියලා. දැන් ඉතින් ඍණ එක නැති වුණා. ඍණ එක දානවා. තව දුරටත් ධාරාව ගන්න නැති කරුවොත් කොහොම යනවා? මෙතනදිත් එතනදිත් මේ පැත්තට යන්න බෑ. මොකද එයා හැම වෙලාවෙම බලන්නේ ඍණ විපරීතය. දැන් මේක ගත්තොත් මෙතන ඍණ විපරීත මේ හරිය ඍණ. ඒකවල මෙතන ඊට සාපේක්ෂව දාන්න. ඒකට ඒ ඩයෝඩේ පෙර නැඹුරු වෙලා තියෙනවා. එහෙනම් ධාරාව ගන්න මේ පැත්ත. කිල්ලා මොන බාරක් කිල්ලා යාගේ වටය සම්පූර්ණ කර ගන්නවා. එතකොට මොන විදියට තමයි ආපහු දැන් දිශාව ආපහු මාරු වුණාම ඔය විදියට ආය මාරු වෙද්දී ඔය විදියට ඉතින් ඕක දිගටම වෙනවා. එතකොට අර ප්‍රධාන වෝල්ටේජය V ඉන්න එකේ තිබ්බ අර ඍණ කොටස් ටික නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ ඍණ කොටස් නැති කරලා එක්ක නැතිම කරලා දානවා. අර්ධ තරංග ඍජුකරණය කරේ ඒක. පූර්ණ තරංග ඍජුකරණයේදී කරේ අර ඍණ ටික නැති කරලා නැතුව ධන කරන්න. අන්නේ මේක. ඒකට මේ දෙන්නගේ වෙනස අඳුරා ගන්න පුළුවන් නම් වැඩේ හරි. තේරෙනවද? ඒ කොටස් දෙක. අපි තව පොඩි කොටස් දෙකක් තියෙනවා. ඒ දෙක කරලාම ඉවර කරමු. තව පොඩි වෙලාවක් කියන්නේ විනාඩි 10ක් වගේ 15ක් වගේ. එතකොට ඍජුකරණය දෙක තේරුම් ගන්න ඕනේ. ධාරාව ගමන් කරන දිශා ටික ඕගොල්ලන්ට ලකුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ V in එකත් එක්ක V out එක කොහොමද වෙනස් වෙන්නේ කියන එකත් අර්ධ තරංගිකයේදී කොහොමද පූර්ණ තරංගිකයේදී කොහොමද මේ දෙකේ වෙනස කරන්න තේරෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ අර සුමටණය කියන එකත් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ඍජුකරණය කරපු හින්දා මේක ලේසි. සුමටණේ ඒ කියන්නේ ඉංග්‍රීසි වචනේ තේරුමෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ස්මූතිං කියලා කියන්නේ සුමට කරන එක. තේරුණාද? දැන් අර අපිට දැන් පූර්ණ තරංග ඍජුකරණය උදාහරණයක් ගන්නකො. එතකොට ඒකේ ආවේ අපිට මෙන්න මෙහෙම එකක් නේ. ඔන්න ඔය වගේ ගන්න යාවේ. දැන් ඕක ඇත්තටම සරල ධාරාවක් නෙවෙයිනේ. සරල ධාරාවක් නම් මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් එන්නේ.
රේඛාවක් එන්න ඕන. ඉතින් මේක මේ தත්ත්වයටපත් කරන්නේ නැත්නම් ආසන්න වශයෙන් හරි ওই தත්ත්වයටපත් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සුමටනය කියලා. අර විචලනය වෙනස් වෙන එක අඩු කරනවා. ඍජුකරණය මගින් ලැබෙන ප්‍රතිදාන වෝල්ටේජතාවයේ විචලනයන් හැකිපමණ අඩු කොට එය ආසන්න වශයෙන් සරල ධාරා වෝල්ටේජතාවයක් බවට පත් කිරීම. සුමටනය කියන්නේ විචලනය අඩු කරන එක. ඔහොම නිතරම අඩු වැඩි වෙන එක අවම කරන එකට කියනවා සුමටනය. කරද්දී තේරෙනවා සුමටනයේ වර්ග දෙකක් අර්ධ තරංග සුමටනයයි අර්ධ පූර්ණ තරංග සුමටනය. ඉතින් අරකම තමයි. ඔකට අපි කිව්ව මොකක්ද? අර්ධ තරංග ඍජුකරණය නේ. නොමනේ. ඔය කලින් එකමනේ. ඔකනේ එතකොට කලින් අර්ධ තරංග ඍජුකරණයේදී අපිට ලැබිච්ච ප්‍රතිඵලය. ඕකම මේ ප්‍රතිරෝධකයට සමාන්තරගතව දාරිත්‍රකයක් සම්බන්ධ කරොත් අපි කියනවා ඔකට අර්ධ තරංග සුමටනය කියලා. ඒකට මේ සුමටනයේදී කරන්නේ ඉච්චරයි. අර්ධ තරංග ඍජුකරණ පරිපථයකට දාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. දාරිත්‍රකයම චුට්ටක් මතක නම් හරි ලේසියි ඔක. මොකද අපි දැන් අර්ධ තරංග ඍජුකරණය කරානේ නේ. ඉතින් අර්ධ තරංග ඍජුකරණයේදී ලැබෙන ප්‍රස්ථාරය මේ දැන් මම යට තියලා තියෙනවා. ඕක ලැබෙන්නේ. ඕක සුමටනය කරාම මොන වගේ එකක්ද ඉන්නේ කියලා අපි බලමු. කියන්නේ දාරිත්‍රකයේ තාපයේ වෙන බලපෑම. දැන් හොඳට මතක තියාගන්න දැන් මම මේ කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන. පළවෙනි අර්ධය නෙවෙයි ඒ අර්ධේරුත් අර්ධයක්. අන්න ඔය කොටස. ඒ කියන්නේ ප්‍රධාන විභවාන්තරය අර එන්න වැඩි වෙන කොටස. විතරක් වැඩි වෙලා උපරිම වෙන තැනට එනකම් විතරයි කතා කරන්නේ. හරි. ඔන්න බලමු. එතකොට අර විදියටම නේ උඩ පැත්ත දාන යට පැත්ත දින වුණොත් ඔන්න ඔය විදියට ධාරාව යන්නේ. එතකොට ඊට අනුව ප්‍රතිදානයත් V out එකත් එන්න වැඩි වෙනවා. හරිනේ. හැබැයි ඔය කාලය තුල තවත් දෙයක් සිද්ධ වෙනවා. ඔය දාරිත්‍රකයේ බලන්න. දැන් මේ දාරිත්‍රකයේ උඩාග්‍රයේ ධන වෙනවා යටාග්‍රයේ ඍණ වෙනවා නේද? විභවය නේද? මෙතන ධන නම් මෙතනත් ධන වෙන්න ඕන මෙතන ඍණ නම් මෙතන ඍණ වෙන්න බෑ. ඒකට දාරිත්‍රකයේ උඩ ධන වෙනවා යට ඍණ වෙනවා. එතකොට මේ දාරිත්‍රකයේ තහඩු දෙකත් ඔය කාලය තුල ආරෝපණය වෙනවා. දාරිත්‍රකයේ ඉහළ තහඩුව ධන විදියටත් දාරිත්‍රකයේ පහළ තහඩුව ඍණ විදියට ආරෝපණය. එතකොට දැන් දාරිත්‍රක තහඩුව වල ආරෝපණ ගබඩා වෙලා තියෙනවා. දාරිත්‍රකය charge වෙන්න ගන්නවා. charge වෙනවා. ආප් කියන ආරෝපණය වෙනවා. ඊට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. දැන් එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මෙතන විභවාන්තරයේ ටික මොකක්ද? අඩු වෙන්න නිකන්නේ. හැබැයි ඒ අඩු වෙන්න ගත්තට පස්සේ ඒ අඩු වෙන්න හදනකොටම මේ දාරිත්‍රකය දැන් charge වෙලා තියෙන්නේ. දාරිත්‍රකයෙන් ධාරාවක් ගලන්න සලස් වෙනවා අර ප්‍රතිරෝධකය. කියන අඩු වෙද්දී ඒ අඩු වෙන ටික දාරිත්‍රකයෙන් සපයනවා. එහෙනම් අඩු වෙන්න දෙනවද දාරිත්‍රකය? නැහැ. දාරිත්‍රකය ධාරාව අඩු වෙන්න දෙන්නේ නැහැ. මොකද දාරිත්‍රකයෙන් මේ ටික සපයන හින්දා. එතකොට දාරිත්‍රකයෙන් ධාරාව සපයනකොට ඔන්න ඔය විදිහට තමයි V out එක එන්නේ. කියන්නේ යාට ඉතින් මෙහෙමයි. ධාරාව සපයනවා කියලා මේක සරල රේඛාවක් සමාන්තරව යන තරමට ධාරාවක් දෙන්න බෑ. ධාරාව සපයන්න දාරිත්‍රකයේ තියෙන ආරෝපණ ප්‍රමාණය ටික අඩු වෙනවා. ඒතකොට දාරිත්‍රකයේ හරහා තියෙන විභවාන්තරයත් කාර්යයත් එක්ක අඩු වෙනවා. ඒ දාරිත්‍රකය කියන්නේ මේ විසර්ජනය වෙන හින්දා ඒ දාරිත්‍රකයෙන් සපයන විභවාන්තරයත් ටික අඩු වෙන හින්දා V out එකත් අර සරල රේඛියව තියාගන්න බෑ. හැබැයි ආසන්න වශයෙන්
සරල රේඛියව තියෙනවා. පොඩ්ඩක් අඩු වෙනවා යන්න යන්න. මේ චාරිත්‍රකයේ විසර්ජනය වෙන. තේරෙනවද? මොකුත් නැහැ. අර මුල් ටිකේදී ධාරිත්‍රකයේ ආරෝපණය වෙනවා. ඊට අර සපේනේ ඉබන්තරය අඩු වෙන්න පටන් ගන්නවා. මේ අඩු වෙනක ධාරිත්‍රකයෙන් දෙනවා. වැඩි වෙද්දී ධාරිත්‍රකයේ ආරෝපණය වෙලා අඩු වෙද්දී ධාරිත්‍රකයේ ආරෝපණ උදාහරණ අඩු වෙන ටික දෙනවා. අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ඊළඟට ආයෙ මේ විදිහට ආරෝපණය වෙනවා. විභවාන්තරය අඩු වෙන්න ගත්තා. මේ අඩු වෙන ටික ධාරිත්‍රකයෙන් සපයනවා. ඉතින් ඕක ඔය විදිහට නොලවන්නා යනවා. අන්න ඕකට අපි කියනවා සුමටනේ කියලා. දැන් බලන්නකො. දැන් හරියටම නැතත් මේකනේ ආසන්න වශයෙන් සරල රේඛාවක් කියලා ගන්න පුළුවන් නේ. හරියටම නැහැ. හැබැයි උනට ඔක ආසන්න වශයෙන් සරල ධාරාවක් වගේ දැන්. පොඩි ගැස්සීම් තියෙනවා. අඩු වැඩි තිබ්බට ආසන්න වශයෙන් සරලයි. ඉතින් ඕකට තමයි අපි අර්ධ තරංග සුමටනය කියන්නේ. හොඳයි. අපි පූර්ණ තරංග සුමටනය කියන කොටසක් කරලම අපි අදට නවත්තමු. ඒක මේ වගේ. ඒකත් හරිම සරල. දැන් අපි පූර්ණ තරංග ඍජුකරණය ඉගෙන ගත්තානේ. ඒකට ධාරිත්‍රකයක් සම්බන්ධ කරන එක විතරයි කරන්නේ. අන්න ඔකට තමයි පූර්ණ තරංග සුමටනය කියන්නේ. දැන් උතන වෙන දේ අර අර්ධ තරංග සුමටනේ වෙච්ච දේම තමයි. අපි මේ පළවෙනි අර්ධය කතා කරමු. මේ කියන්නේ මේ ඉන්නෙන්න විභවය වැඩි වෙනකොට. ඉන්පුට් එක අවුට්පුට් එක දෙකම වැඩි වෙනකොට ඒකත් කලින් කතා කරා. ඔන්න ඔහොම ගත්තොත් දැන් ධාරාව වෙන හැටි අපි දන්නවා. ඔය විදිහට ධාරාව යනවා නේ. ඉතින්ලා අනිත් පැත්තෙන් එනවා. ඒතර ඔය කාලය තුල මොකද වෙන්නේ? V out එක එන්නේ වැඩි වෙලා ඔන්න ඔය උපරිමයට එනවා. හැබැයි ඔය කාලය තුල තවත් දෙයක් වෙනවා. මොකද්ද? මේ ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. ඒ ධාරිත්‍රකයේ දිහාට අවධානය යොමු කරන්න ධාරිත්‍රකයේ උඩ තහඩුව දාන යට තහඩුව කියන විදිහට ආරෝපණය වෙන එකක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රමයෙන් මේක ප්‍රතිරෝධය හරහා දෙන විභාන්තරය අඩු වෙන්න ගන්නවා. හැබැයි ඒ අඩු වෙන්න දෙන්නේ නැහැ. ඒ අඩු වෙන ටික ධාරිත්‍රකයෙන් සපයන. අඩු වෙන ධාරාව නැත්නම් අඩු වෙන විභාන්තරය ධාරිත්‍රකයෙන් සපයන. ඒකින්ද ඔන්න ඔය විදිහට අර කන්ට්‍රෝල් කර ගන්නවා V out එක. අඩු වෙන්න දෙන්නේ. ඒ අඩු වෙන ටික ධාරිත්‍රකයෙන් දිනනවා. ඊට පස්සේ අපි මෙන්න මේ අර්ථය බලමු. නැත්නම් ඍජු කරන ප්‍රස්තාවය නම් මෙන්න මේ ටික. ඔන්න ඔය කාලය තුල මොකද වෙන්නේ? දැන් යට පැත්තෙන් අපි ඔය ටික ඉගෙන ගත්තානේ. උන්වම ගිහිල්ලා අනිත් පැත්තෙන් ආයෙත්. ඉතින් ඔය කාලය තුලත් අර නේද? ඔන්න ඔය විදිහට V out එක වැඩි වෙනවා. ඒ වගේම ධාරිත්‍රකයත් ආරෝපණය වෙන්න ගන්නවා. උඩ පැත්ත දාන යට පැත්ත ඍජු. ඉතින් ඊට පස්සේ එතනින් පස්සේ විභවාන්තරය ටික ටික හැබැයි ඒ අඩු වෙන ටික ධාරිත්‍රකයෙන් සපයන. ඒකින්ද අඩු වෙන්න දෙන්නේ නැතුව තියන්න. අන්න ඔය විදිහට නැවත සිද්ධ වෙනවා. ඉතින් ඕකට අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. ඉතින් ඕක දැන් මේකත් බලන්නකො නේද? හරියටම සරල රේඛාවක් නොවුනට මේක දැන් ආසන්න වශයෙන් සරල රේඛීය විභාන්තරයක් වෝල්ටීයතාවක් අපිට හම්බ වෙනවා. ඒක සරල වෝල්ටීයතාවක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි පූර්ණ තරංග ඍජුකරණය කියලා කියන්නේ.